අපි සතියන්ත ඉරිදාවේ සුපුරුදු ලෙස මේ සූදානම් වෙන්නේ ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ගෞරව නමස්කාර පූර්වකව ඔබේ සිත් සුවපත් කරමින් ඒ දහම් අමා ඔසුව ජීවිතයට ලං කරන්නට ඇරයුම් කළේ බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේටයි. උන්වහන්සේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගෙන ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. අපි හැමදිනම බුදුබණ අහන්නට සූදානම් වෙමු. පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛු මුදිතා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති සය්‍යධාපි නාම ඒකං පුංගලං පියං මනාපං දිස්වා මුදිතෝ අස්ස ඒවමේව සබ්බේ සත්තේ මුදිතාය භරතිති. අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් ඉරිදා සිත්නෙත් අසපුවෙන් මිහිරි බණපදයක් අසන්නට, ඉන්පසු තුම් සදහම් සාකච්ඡාවකට සවන් දෙන්නට සූදානම්ව සිටින හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා මම පළමු කොට ප්‍රාර්ථනා කරනවා. අද සිත්නෙත් අසපුවෙන් ඔබට මේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නේ ඇලපාර කච්චේරිය ගම තිස්ස මහාරාමය ලිපිනෙහි පදිංචි ලක්ෂ්මන් ඉලේසිංහ මහත්මයා හා තුෂාරී කරුණාරත්න ඇතුළු පවුලේ සියලු දෙනා උතුම් ධර්මාවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානය හේතු වේවා කියන පිවිතුරු ප්‍රාර්ථනාව සිත්හි දරාගෙනයි මේ බණපදයේ දේශනා කරවා ගනු ලබන්නේ. හැම දිනාටම මේ ඇහෙන බණපද එකින් එක ශාන්ත අම නිර්වාණ අවබෝධයටම හේතු වේවා කියලා අදහසක් සිතේ ඇති කර ගන්නට ඕන. අපගේ මේ උත්සාහය, ව්‍යායාමය, මේ යෙදීම බුදුරජාණන් වහන්සේ වදාළේ ආසවක්ඛයා වහං හෝතු, හැම කෙලෙස් මල දුරු කිරීම පිණිසම හේතු වේවා කියන කාරණය සිහි කරගෙන සිද්ධ කළ යුතුයි කියලා. ඉතින් පසුගිය වැඩසටහන් වලදී අපි බ්‍රහ්ම විහාර භාවනාවන්ට අයත් මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව පිළිබඳ ඉගෙන ගත්තා, සාකච්ඡා කළා. ටික ටික දැන් ප්‍රගුණ කරනවා. අද අපි කතා කරන්නේ මුදිතා භාවනාව පිළිබඳවයි. මුදිතාව අවැසි යුගයකයි අපි හැමදෙනාම ජීවත් වන්නේ. මුදිතාව නැතිකම නිසා බොහෝ දුක් විපත් තමාටත් තමා අනුන්ටත් පමුණුවා ගනිමිනුයි බොහෝ දෙනාගේ ජීවිත ගත වෙලා යන්නේ. මුදිතාව සැනසීමක්. මුදිතාවෙන් පළමු කොට තම හදවත සන්තෝෂයෙන්, තෘප්තියෙන් පිරී යනවා.
අන් අය දෙස බලද්දී අන් අය හා කටයුතු කරද්දී තමාගේ හදසන්තානය යහපත් අරමුණක පවත්වා ගත්තේ නැත්නම් අපට සිද්ධ වෙනවා අපිරිසිදු සිතකින් කර්ම සකස් කරගෙන ඒ සකස් වන කර්මයන්ට අමිහිරි විපාකයන් අත්විඳින්නට. ඒ කරුණ මනාව අවබෝධ කළ තුන්ලොවක් සනහාලු බුදුරජාණන් වහන්සේ මේ මුදිතා භාවනාව හඳුන්වා දී වදාළේ ජීවත් වෙන මිනිසාට සත්වයාට නොයෙක් විදිහේ අරමුණු වලින් තම සිත අපිරිසිදු වීමේ ඉඩකඩක් ඇති බව මහා ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීමෙන් අනතුරුව මේ හිතේ සාමාන්‍යයෙන් නොයෙක් විසම සිතුවිලි ඇති වෙනවා. ඒ ඇති වෙන අවස්ථා මොනවද කියලා හරි හැටි ඇතැම් විට ඒ පුද්ගලයාට වැටහෙන්නේ නැහැ. සිතක ස්වභාවය හරියට අවබෝධ කරන්නට නම් සැබවින්ම ගැඹුරු ප්‍රඥාවක්, දීර්ඝකාලීන පුහුණුවක්, ඒ වගේම ඊට සරිලන ප්‍රතිපදාවක් තුළ හික්මෙන්නට ඕන. එසේ නොවන්නෝ බොහෝ සෙයින් මේ චිත්තය නම් වූ ධර්ම ස්වභාවයට වසඟ වෙනවා, මුලාවටපත් වෙනවා. එනිසානේ තථාගතයන් වහන්සේ වදාළේ චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සම්මේව වසමන් වගු. සිත විසින් ඒ දිසාවට මේ පුද්ගලයෝ අදිනු ලබනවා. සිතට එනවා විවිධාකාර සිතුවිලි. වග විභාගයකින් තොරව ඔහේ මතුවෙන සිතුවිලි සමුදායට ක්‍රියාත්මක වෙන්නට ඉඩ හැරියොත් ඔබම හිතලා බලන්න අපි මොනතරම් පාපිෂ්ඨ පුද්ගලයන් බවට පත්වේද. નિરાයාසයෙන් මේ සිතට පින් සිතුවිලි ගලාගෙන එන්නේ කලාතුරකින් කෙනෙකුට අති බහුතරයකට අනායාසයෙන් පහළවන සිතුවිලි ධාරාව අකුසල සහගතයි කියලා කියන්න පුළුවන්. කුසල සහගත පින් සිතුවිලි, සුවඳහමන සිතුවිලි තමන්ටත් අනුන්ටත් මොනියම් ආකාරයෙන් බැලුවත් යහපත පිණිස පවතින චිත්තෝත්පාදයන් හටගන්නේ කලාතුරකින් කෙනෙකුට. එනිසානේ මේ ලෝකයේ සත්පුරුෂයා දුර්ලභයි කියලා කියන්නේ. එනිසායි මේ ලෝකයේ බ්‍රහ්ම විහාර භාවනා වඩන්නු විරලයි කියලා කියන්නේ. ඉතින් නිසා කුසල් දහම් සම්පාදනය කිරීම, අකුසලයේ ප්‍රහාණය කිරීම, අප්‍රමාදීව බෝධිපාක්ෂික ධර්ම නමැති නිර්වාණ පරිස්කාරයන් හෙවත් නිවන පිණිස හේතු වන ධර්මාවබෝධයට හේතු වන සුදුසුකම් සම්පූර්ණ කිරීම, වැරදි අඩුපාඩු හඳුනා මගහරවා ගැනීම, කුසල් දහම් හඳුනා අභිවර්ධනය කර ගැනීම, මේ හැම දෙයකටම ලැබිච්ච වටිනා නිමේෂයයි මේ තත්පරයෙන් තත්පරය අපි හැම දිනාටම අහිමි වෙන්නේ, ගෙවි යන්නේ. මිනිස් ජීවිතය ලස්සනයි, සුන්දරයි, පින්වන්තයි. ඒ වගේම මේ ධර්මාවබෝධයේ පිණිස ඉතා හොඳ අවස්ථාවක් හැමදාම ලැබෙන්නේ නැහැ. ලැබිච්ච බොහෝ දෙනාට අගයක් නැහැ. අගය හඳුනා ගන්න කියලා දෙන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. ඇතම් කෙනෙක් කියලා දුන්නට සවන් යොමු කරන්නෙත් නැහැ. ඉතින් මේ මිනිසුන් මොනතරම් තෙහෙද වාචකයකද ජීවත් වන්නේ. බුදුරජාණන් වහන්සේ නොවන්නට අපි කවුරුත් දැනගෙන හිටියේ නෑ මේ මිනිස් ජීවිතය මේ තරම් වටිනවා කියලා. දුර්ලභ වූ ආත්ම භාවයක් අපි ලබා තියෙන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ තෝරා නොදුන්නා නම් අපි කවුරුත් උපන්නාට ජීවත් වෙලා මලවුන් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවිතේ වටිනාකම කියලා දුන්නා. ගුණ ධර්මවල ආනුභාවය කියා දුන්න, දේශනා කළා. කලමනා නොකලමනා දේ හඳුන්වා දුන්න. අනුකම්පාව, කරුණාව, ආදරය වගේ සැබෑ ගුණ ධර්ම වඩනාකාරය පුහුණු කළා. සමස්ත සත්ව වර්ගයාටම විමුක්තියක් ඇති බව නොවලහා අවධාරණයෙන් වදාලා විමුක්තිය සොයා යන ගමනේ පැමිණෙන අභියෝග දුක් පීඩාවන් මගහරවා ගන්නටත් මාමත කියා දුන්නා. ඔවුනෝන් අතර හොඳ හිත රැකගෙන කාරුණික මිනිසුන් හැටියට මෙත්බර, කුළුණුබර, මුදිතාබර සිතතියන් ලෙස කොහොමද ජීවත් වෙන්නේ කියලා තථාගතයන් වහන්සේ උගන්වා වදාලා. සමගිය අගය කළා,
සමාදානය අගය කළා, කරුණා මෛත්‍රිය අගය කළා, සත්පුරුෂකම් අගය කළා. ඒ හැම දෙයකින්ම බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට වටිනාම අසම සම ඉගැන්වීමක් දායාද කළා. පිවිතුරු ශාන්ත ධර්මයක් දායාද කළා. ඒ මේ උතුම් ශ්‍රී සද්ධර්මයයි අද අපි මේ විදිහට අසන්නේ, පුරුදු කරන්නේ, පුරුදු කරමින් සැනසීම සොයන්නේ. ඉතින් ඒ නිසා අපි කවුරුත් මේ ලෝකේ ජීවත් වෙනකොට හොඳ මිනිස්සු හැටියට ජීවත් වෙලා මැරෙන්න ලැබෙනවා නම් මරණාසන්න සමයේදී පින්බර සිතුවිලි හිතට ගලාගෙන එනවා. කොහෙන් හරි වැරදිලා මාර්ගේ වරදවාගෙන ගියත්තන්ට මරණාසන්න වෙලාවේදී පසුතැවීම් හිතට එන්න බැරි නෑ. ලොකු චිත්ත පීඩාවන් ඇති වෙන්නත් පුළුවන්. එබඳු මනෝභාවයකට මරණාසන්න සමයේ මුහුණ දෙන්නට සිද්ධ වුණොත් පුද්ගලයෙකුගේ ජීවිතය සුගතියක යයිද කියලා කියන්නට බෑ. එනිසා අනතුරක් තියෙනවා. අනතුරක් පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ අනතුරෙන් බේරීම පිණිස උතුම් අනුශාසනාව ශ්‍රී සද්ධර්මය දේශනා කළා. නුවණැති අපි හැම දෙනාම ඒ උතුම් ධර්මයෙන් සැනසෙමු. දහමේ අසිරිය විඳගනිමු. අසරණ ලෝකයට සදහම් අමාසුව බෙදා දෙන්නට තරම් පොහොසත් සිතක් පළමු කොට අපි ඇති කරගනිමු. එමගින් ඔබටත් මටත් අපි හැම දෙනාටමත් මේ මුළු මහත් ලෝකයටත් යහපතක් වෙන බව අත්දකින්නට පුළුවන්. කරුණාවට කවුරුත් කැමති කරුණාව ලබන්න. හැබැයි කරුණාව දක්වන්නෝ ලෝකයේ අඩුයි. මෛත්‍රිය ලබන්න හැම කෙනෙක්ම කැමති. හැබැයි මෙත් වඩන්නෝ ලෝකේ ඉතා විරලයි. මුදිතාව ලබන්න ලෝකේ හැම දෙනාම කැමති. මුදිතාව වඩන්නෝ හඳුනන්නෝ ලෝකේ ඉතා අඩුයි. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී කරුණා මුදිතා ගුණයන් ගැන හොඳින් අවබෝධ කළා. ඒ විතරක් නෙමෙයි, ඒ ගුණයන් දියුණු කළ හැකි ඉහළම තැනට දියුණු කරලා මේ ලෝකයේ අසම සම පදවියට පත් වුණා. ජාති පෙර සංසාරේ යමෙකුගේ දියුණුවක් දැකලා, යමෙකුට යමක් ලැබෙනවා දැකලා ඒ භාග්‍යවතුන් වහන්සේ අසීමිත සතුටක් වින්දනය කළා. ඇතැම් විට ඒ ලාභය ලැබෙන ලාභියාට වඩා සතුටු වුණේ මහබෝසතාණන් වහන්සේ. අන් අයගේ සැපයේදී මෝදනය විය හැකි, තුටු පහටු විය හැකි හදමඩලක් ඇති බව මුදිතාවයි. අන් අයගේ දියුණුව දැකලා අපි සතුටු වෙන්න ඕන. අන් අයට යමක් ලැබෙනවා දැකලා අපි ඒ ගැන හිතලා ඊර්ෂ්‍යා කරන්නට හොඳ නෑ. ඊර්ෂ්‍යාව ලාමක අකුසල ධර්මයක්. කුසල මූලයන් සිඳ දමන්න බැරි නෑ මේ ඊර්ෂ්‍යාව නැමැති පව්මලේ හේතුවෙන්. බුදුරජාණන් වහන්සේ ඊර්ෂ්‍යාව ප්‍රහාණය කළ යුතු ධර්මයක් ලෙසයි වදාළේ. ඒ වගේම මසුරුකම, මේ ඉස්සාමච්චරිය කියන කාරණා දෙක මේ මුදිතාවට ප්‍රතිපක්ෂවයි හට ගනු ලබන්නේ. යම් සිතක අන් අයගේ සම්පත් නුරුස්නා ගතිය වේනම් ඒට කියනවා ඉරිසියාව කියලා. ඒ වගේම තමාට ලැබී ඇති දේ අන් අය හා බෙදා හදා පරිහරණය කරන්නට අකමැති වීම, ඒ ස්වභාවය මසුරුකම කියලයි හඳුන්වන්නේ. ඉතින් ඔය ඉරිසියාවත් මසුරුකමත් යම් සිතක වේනම් කිසිදාක සතුටු වෙන්නට බෑ. තව කෙනෙකුගේ දියුණුවක් දැකලා ඇයි අපිට hina වෙලා සතුටු වෙන්න බැරි? තව කෙනෙකුට යමක් ලැබෙනවා දැකලා ඇයි අපට සාදු සාදු කියා අනුමෝදන් වෙන්නට බැරි? එපමණකින්වත් අපට කරුණ අනුමෝදන් වෙන්නට බැරි නම් ඔබ හිතන්න අපි මොන තරම් අගාධයකද ඉන්නේ මිනිසුන් හැටියට. එදා ඈත සංසාර ගමනේ මහබෝසතාණන් වහන්සේ තමන්ගේ අතට පැමිණිච්ච රාජ්‍ය සම්පත්තිය කීවතාවක් නම් තම සොහොයුරන්ට පරිත්‍යාග කළාද? හිතවතුන්ට පරිත්‍යාග කළාද? තමන්ගේ අතට ලැබිච්ච මහා ධන නිධානයන් බහුජනයා හා සාධාරණය කර ගනිමින් ජීවිත කීයක් නම්
මහා ධන සම්පත්තීන් බෙදා දුන්නද? අනාදිමත් සසර ගමනේදී මහ බෝසත් විරුවන් වහන්සේ අන් අයගේ දියුණුව දැකලා පුදුම විදිහට නිහඬව සතුටු වුණා. ශාන්තව හිනහුණා. කරුණාවෙන් අනුමෝදන් වුණා. මුදිතාවෙන් ඉපිල ගිය හදවත හිමිව අතීත සංසාර ගමනේදී මුදිතා භාවනාව වැඩුවා අප මහා සත්වයන් වහන්සේ. ඒ අනන්ත සංසාර ගමනේදී අන් අයගේ සැපේ දිහා බලලා සතුටු වෙච්ච නිසායි මේ මුතුන් බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච අවසාන ජීවිතයේදී රන් කඳක් වගේ බබලන ශරීරයක් ලැබුණේ. ඒ වගේම අභිනීල දුටුවන් වසඟ කරන මිනිකට වගේ බබලන net සංගලක් ලැබුණේ. පුන්සඳේ සිරි සෝභා පරයන කැලුම් කැටි විහිදෙන ලස්සන මුව මඩලක් ලැබුණේ. ජාති ජාතිත් මුදිතාවෙන් ලෝ සතුන් සැනසුවා. යමෙක් යම් සතුටක් විඳිනවා නම් ඒ සතුට විඳිනවා දැකලා ඒ ලැබිලා තියෙන්නේ ධර්මානුකූලව නම්, ඒ ලැබිලා තියෙන්නේ යථාවත් ක්‍රමයෙන් නම්, ඒ ලබාගෙන තියෙන්නේ කුසල නියාමයෙන් නම් ඒ පිළිබඳ බුදු හදවතේ ඇතිවන්නේම මුදිතාවයි. බුදුරජාණන් වහන්සේ තරම් ජාති ජාතිත් මුදිතාවෙන් ලොවක් සුවපත් කළ වෙන කෙනෙක් නෑ. ඒ බුදුරජාණන් වහන්සේ මුදිතාවේ අනුහස ලෝකයට දේශනා කළා. එනිසා සතුටින් ජීවත් වෙන්න උවමනයි නම් කවුරුත් මුදිතාබර හදවතක් ඇති කරගත යුතුමයි. මුදිතාවෙන් යුතුව කල්ගත කළ යුතුමයි. සැබවින්ම මේ මුදිතාව කියන්නේ කුමක්ද? කුසල පාක්ෂික චෛතසික ධර්මයක්. මේ මුදිතාව පහළ වෙන්නේ කුසල් සිතක පහළ වෙනකොට අන් අයගේ සම්පත් පිළිබඳ සතුටක් හදවතේ ඇති වෙනවා. ඒ සතුට නිසා පළමු කොට තමාටත් දෙවනුව තෙවනුව අන්‍යයන්ටත් සිත සාන්තිය සලසන වචන සලසන ක්‍රියා ඒ ජීවිතයෙන් සිද්ධ වෙනවා. එබැවින් ඔබ මොනම හේතුවකින්වත් තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නට එපා. පාඩුව ඔබටමයි. අහිමි වන්නේ ඔබේ සැනසීමමයි. මසරුකම් කරන්න එපා. පාඩුව ඔබටමයි. අහිමි වන්නේ ඔබට මතු ලැබීමට නියමිත සැනසීමමයි. එනිසා කරුණාවෙන් මුදිතාවෙන් ලොව දෙස බලන්න. එය තමාට රැකවරණයක් සලසා ගැනීමක්. කතංච භික්ඛු මුදිතා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති. සේයථාපි නාම ඒකම් පුග්ගලං පියං මනාපන් දිස්වා මුදිතෝ අස්ස ඒවමේව සම්මේ සත්තේ මුදිතාය භරති. එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉන් අදහස් වන්නේ කුමක්ද? මේ උත්තම බුද්ධ ශාසනය තුල කටයුතු කරන ශ්‍රාවකයා භාවනාවේ යෙදෙන භික්ෂුව කොයි ආකාරයෙන්ද මුදිතා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා. ඒ කියන්නේ එක් දිසාවක වෙසෙන සත්වයන් මුදිතා සහගත සිතින් අරමුණු කරගෙන කොහොමද වාසය කරන්නේ? වදාරනවා බුදුරජාණන් වහන්සේ සේයථාපි නාම ඒකම් පුග්ගලම් පියම් මනාපන් දිස්වා. යම්සේ ප්‍රිය වූ මනාප වූ හිතයිශී වූ පුද්ගලයෙක් දැක මුදිතෝ අස්ස ඔහු පිළිබඳ ප්‍රමුදිත වන්නේ නම්, ඔහු පිළිබඳව සතුටු වෙනවා නම්, අපි කැමැති ප්‍රියමනාප වූ අපේ මිතුරෙක් දැකලා ඔහුගේ දියුණුව දැකලා සතුටු වෙනවා නම්, අන්න ඒ වගේ ඒවමේව සම්මේ සත්තේ මුදිතාය භරති. සියලු සත්වයන් අරමුණු කරගෙන මේ මුදිතාව වඩනවා. නැත්තම් මුදිතාවෙන් සෞසතුන් අරමුණු කරනවා. මෙන්න මේ විදියට සිද්ධ කරනු ලබන පුහුණුව බුදුරජාණන් වහන්සේ වදාලා මුදිතාව නම් වූ බ්‍රහ්ම විහාරය කියලා. මුදිතාව නම් වූ බ්‍රහ්ම විහාරය මහා බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම රාජවරුන්ගේ නිතර පවතින මනෝභාවයක් තමයි මේ මුදිතාව. නිද්දං විනෝදයත භාවයත අප්පමඤ්ඤං. එනිසා අපි හැමදෙනාම මේ අප්පමඤ්ඤා නම් වූ භාවනාවන් හැකි හැම වෙලාවකම වැඩි යුතුයමයි.
හේතුව සංසාර ගමනේදී මේ බ්‍රහ්ම විහාර වැඩූ අය අසරණයෝ වෙන්නේ නැහැ, තනි වෙන්නේ නැහැ. මුදිතාව වඩලා තිබුණොත්, මුදිතාවෙන් ලොව සනසලා තිබුණොතින්, මුදිතා භාවනාවෙන් පිරිපුන් සිතක් ඇති පුද්ගලයාට ජාති මරණ වලින් යුතු සංසාර ගමනේ යන්න සිද්ධ වුණොත්, කොච්චර කාලයක් ගමන් කරන්න සිද්ධ වුණත්, ඔහු මනුස්ස ලෝකේ උපන්නත්, දෙව් බඹ ලොවක උපන්නත් අන් අයගේ ඊර්ෂ්‍යාවට නතුවන්නේ නැහැ. අන් අයගේ තාඩන පීඩනයන්ට නතුවන්නේ නැහැ. Tamanගේ සම්පත තව කෙනෙකුට කඩා වඩා ගන්නට බෑ. ඒ වගේම ජීවත් වෙන කාලයේ හොර හතුරන්ගෙන් විපත් පැමිණෙන්නේ නැහැ. හොර හතුරු අඩු වෙනවා. සැප සම්පත් නොහිතූ විදියට වැඩි වෙනවා. ලැබිච්ච සැප සම්පත් පරිහරණය කරන්නත් අවස්ථාව ලැබෙනවා. පරිහරණය කරමින් සතුටු වෙන්නත් අවස්ථාව ලැබෙනවා. මොන ආකාරයෙන් බැලුවත් මුදිතා භාවනාව විතරක් නෙමෙයි, මෙත් කරුණා මුදිතා උපේක්ඛා කියන මේ බ්‍රහ්ම විහාර භාවනා වඩපු අය ලෝකේ සතුටින්ම ජීවත් වෙන පිරිසක් වෙනවා. ඒ වගේම උපනුපන් ජීවිතවල මේ මුදිතා භාවනාව වඩලා තිබුණොත් ප්‍රසාද ජනක දකුම් කලු දුටු දුටුවන්ගේ නෙතසිත වසඟ කරන රූප විලාසයක්, වාග් විලාසයක්, ඒ වගේම චර්යා විලාසයක්, ඉරියව් විලාසයක් මේ හැමදේම ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ අපි කැමැති යම් පුද්ගලයෙක් දෙස බලලා ඔහුගේ දියුණුව අපි අනුමෝදන් වෙන්නේ යම්සේද, මේ සමස්ත සත්ව වර්ගයාගේ සැනසීම ඔබේ හදවතින් අනුමෝදන් වෙන්න කියලයි මේ මුදිතා භාවනාව උගන්වා වදාළේ. අනුන්ගේ සම්පත් දැක සතුටු වීම මුදිතාවයි. අන් අයගේ සැපේ සතුට දැකලා අපේ හදවතේ ඇතිවන මෝදනය අනුව සතුටු වීමයි මෙහිදී මුදිතාව කියලා කියන්නේ. ඒ වගේම අනවද්‍ය වූ නිවැරදි ආකාරයෙන් තමාට ලැබිච්ච තමාගේ සම්පත දැකලා තම හදවතේ ඇතිවන ඒ මෝදනය මුදිතාව කියලා කියන්නට පුළුවන්. අන් අයගේ සැප සම්පත් දෙස බලා සතුටු වීම තමයි මේ මුදිතාවේ හඳුනා ගැනීම ලක්ෂණය. මුදිතාවේ ස්වභාවය අන්‍යයන්ට ලැබී ඇති කුදුමහත් සම්පතෙහි සතුටු වීම. ඒ වගේම කුමක්ද මේ මුදිතාව මගින් සිද්ධවන්නේ? අන් අයගේ සම්පතට ඊර්ෂ්‍යා නොකිරීම. අන් අයගේ සැප සම්පත් දැක ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. එසේ නොකර සිටින්නේ මේ මුදිතාවේ අනුහසින්. ඒ වගේම අන් අයගේ සම්පත පිළිබඳව තමන්ගේ හදවතේ ඇතිවන ඊර්ෂ්‍යා සහගත නොසතුට දුරු කිරීම හෙවත් පහව යෑම තමයි මේ උතුම් මුදිතාවේ පැටහෙන ආකාරය. ඒ කියන්නේ මේ මුදිතාවෙන් සිද්ධවන්නේ මෙන්න මෙහිම දෙයක්. තමන්ගේ හදවතේ සතුටක් ඇති වෙනවා අන් අයගේ සම්පත දිහා බලලා. එතකොට එහෙම සතුටක් ඇති වෙනකොට ඒ පුද්ගලයා භික්ෂුවක් නම්, වැඩ ඉන්නේ අරණ්‍ය සේනාසනයක නම්, වැඩ ඉන්නේ පන්සලක නම්, කොහේ හෝ වේවා, ඉන්න තැන සැනසille සිත්තලවා සතුටින් වාසය කරන්නට පුළුවන්. අධි කුසල ධර්මයන්හි නොයල්ම හෙවත් අරතිය දුරු කරලා ඒ උත්තම කුසල් දහම් විෂයෙහි අප්‍රමාණ සතුටකින් ඇලී කටයුතු කරන්නට පුළුවන් මේ මුදිතාව තියෙනවා නම්. මිනිස් මනසේ අසහනය කියන මේ ප්‍රකාශයෙන් අර්ථවත් වන ධර්මතා ගණනාවක් තියෙනවා. ඒ ධර්මතා ගණනාවටම තුඩු දෙන එක් මූල ධර්මයක් තියෙනවා. එය තමයි ද්වේෂය, පටිඝය, ක්‍රෝධය, මානසික ගැටීම කියන මෙන්න මේ නම් වලින් හඳුන්වන ආරම්මණයෙහි සිත දූෂ්‍ය වීම. ආරම්මණයෙහි සිතේ ඇතිවන ගැටෙන ස්වභාවය. මෙන්න මේ ගෂ්ඨනකාරී මානසිකත්වයේ යම් සිතක වේනම් ඔහුට කිසිදාක සතුටක් නැහැ. ඔබට ඔබේ ජීවිතයේ සතුට මතු වෙලා නැත්නම් වරද කාගේද? ඔබට සතුටක් නැත්නම් ජීවිතයේ ඒ සතුට අහිමි කලේ වෙන කවුරුවත් නෙමෙයි, ඔබේ වැරදි චින්තනය. ඔබේ ජීවිතයට යම් සතුටක් ලැබෙනවා නම් ලබා දෙන්නේ ඔබේ සම්මා සංකල්පයේ මිසක් වෙන යම් දෙයකින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝ සතුන්ට සතුට ජනනය කළේ ඔවුනොවුන්ගේ හදවත් තුලින්මයි. මාර්ගය වදාලා, ප්‍රතිපදාව පෙන්වා වදාලා.
මේ ලෝකේ ජීවත් වන මිනිසුන්ට දවසක් තුල මුණ ගැසෙන අරමුණු සමුදාය දෙස බැලුවොත් ඒ අරමුණු සමුදාය අතර නොයෙක් විදිහේ සිතුවිලි ධාරා සිතට එන අරමුණු තියෙනවා. බොහෝ සෙයින් මේ උතුම් බ්‍රහ්ම විහාර භාවනාවන් ප්‍රගුණ නොකරපු කෙනෙකුට සිද්ධ වෙනවා දවසේ වැඩි වෙලාවක් ද්වේෂ භරිත සිතකින් කල් ගෙවන්න. ඊර්ෂ්‍යා මසුරු සහගත සිතකින් කල් ගෙවන්න. ඉතින් එමගින් හොඳක් වෙන්නේ නැහනේ, යහපතක් වෙන්නේ නැහැ. තේරුම් ගන්නට ඕන මේ ලෝකේ ජීවත් වන අපට යමක් මුණ ගැහෙන්නේ ලැබෙන්නේ පෙර කළ පින්පව් මතනේ. ඒ කරුණ අපි ඉඳුරාම තේරුම් ගත යුතුයිනේ. මේ ජීවිතයේ යමෙකුට යම් සැනසීමක් සැපයක් සොම්නසක් ලැබුණා නම් ඔහු පෙර ජීවිතයේ සැපය සොම්නස සතුට දන් දුන්නනේ. එමගින් තමයි මේ ජීවිතයාට ඒ සාන්තිය ලැබුණේ. ඉතින් අපි මේ ලෝකේ යම් කෙනෙකුගේ සැපය දෙස බලලා ඊර්ෂ්‍යාවක් හිතේ ඇති කරගත්තොත් අපට වන්නේ මොනතරම් පාඩුවක්ද? යමෙකුට ලැබෙන ලාභයකට, තනතුරකට, තත්වයකට, උසස් වීමකට, වරප්‍රසාදයකට අපි මනසින් ගැටෙනවා නම්, අකමැති වෙනවා නම්, රුස්සන්නේ නැත්නම් එයින් සිද්ධ වන්නේ අපටත් ජාති පරාජයටපත් වෙන්න. නොඑක් හේතු ඉදිරිපත් කරනවා ලෝකේ බොහෝ දෙනා. අසවලාට අසවල් තනතුර ලැබෙන්න සුදුසු නෑ කියලා මුරගාලා කියනවා. අසවලාට මේ ලැබිලා තියෙන නුසුදුසු තනතුරක් කියලා මුරගාලා කියනවා. ඔබ එහෙම මුරගාලා කියන්නේ කාටද? ඔහුට ලැබිලා තියෙන සුදුසුම දේ, සුදුසුම තනතුර, සුදුසුම වෙලාවේ ඔහුට ඒ දේ ලබා දුන්නේ කර්ම නියාමයෙන්. එනිසා මේ ලෝකයේ දෙස නුවණින් බැලුවොතින් එහෙම අසාධාරණයක් දකින්නට පුළුවන්ද? ඔබම හොඳින් විමසන්න. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යම් බඳු බීජයක්ද වපුරන්නේ ඒ බඳු ඵලයක් ලැබෙනවා. එනිසා කාට හෝ කොතනක හෝ යමක් හිමි වුණා නම් හිමි වුණේ එයත්ගේ පින් ඵලයක් නිසා මිසක් වෙන යම් කාරණයකින් නෙමෙයි. ඒ පින් ඵලය පාදා ගන්නට එයත් කටයුතු කරපු ආකාරයේ වැරදි වෙන්න පුළුවන්. එතකොට ඒ දෙස බලන කෙනෙක් හිතන්න පුළුවන් මෙයා මේ දේ අසාධාරණව ලබා ගත්තේ කියලා. ඇතම් කෙනෙක් Taman තනතුරු තාන්නමාන ලබා ගන්නට ධර්ම නියාමය උල්ලංඝනය නොකර කටයුතු කරලා ඒ තනතුරු ලබා ගන්නවා. තත්වය ලබා ගන්නවා. ධනය, නිලය, කුලය, බලය ලබා ගන්නවා. කොයි විදිහට නමුත් යමක් ලැබෙන්නට නම් කලපින් අවශ්‍යමයි. ඉතින් ඒ නිසා මේ ලෝක දිහා බලලා පුංචි දරුවන්ගේ පටන් මේව හොඳට හිතවලට කාබද්ද ගන්න. කාටවත් ඊර්ෂ්‍යා කරන්නට එපා. යමෙකුට යමක් ලැබෙද්දී ඈත ඉඳන් සතුටු වෙන්න, නිහඬව සතුටු වෙන්න, හිතා Tamanට ලැබුණා වගේම සතුටු වෙන්න. එතකොට ඔබට කවදාවත් සතුටින් අඩුවක් වෙන්නේ නැහැ. ඔබට කිසිදාක හිත ඇතුලෙන් විඳවා ඉන්න වෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව කියන්නේ බලගතු රෝගයක්. ඒ රෝගය ඇති වුණාට පස්සේ නිින්දක් නැහැ, ගතේ සැනසීමක් නැහැ, හිතේ සැනසීමක් නැහැ. කොයි වෙලාවෙත් මතුවෙනවා හරියට අලු යට ගින්දර වගේ පිච්චෙනවා. බලන්න ඔබටමයි පුදුම විපතක් දුකක් ඇති වෙන්නේ මේ ඊර්ෂ්‍යාවෙන්. ඔබේ හිතමයි දැවෙන්නේ, ඔබේ හිතමයි තැවෙන්නේ. අනෙක් අතට මොනවද ඔබට ඊර්ෂ්‍යාවෙන් මසුරුකමින් ලැබුණේ? ඔබට ලැබිච්ච කිසි දෙයක් නැහැ. ඔබ ඊර්ෂ්‍යා කරන්නට ඔබට යමක් ලැබෙන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා මිසක් යමක් ඔබට ලැබෙන්නේ නැහැ. ඊර්ෂ්‍යාව පාපයක්, අකුසලයක් නිසා නැවත නැවත ඒ පාපය අකුසලයේ හිත ඇතුලේ තබාගෙන කටයුතු කරද්දී කුසල විපාක මතුවෙන්න තියෙන ඉඩකඩ ඇහිරිලා යනවා. ඉතින් ඒ නිසා එහෙම කරන්නට එපා. අන් අයගේ සම්පතේ සතුටු වෙන්න හැම වෙලාවකම පුළුවන් වෙන්නට ඕන. කුඩා දරුවෙක් ඉගෙන කියා ගන්න වයසේ Tamanට වඩා දක්ෂව යම් කෙනෙක් යහළුවෙක් ඉගෙන ගන්නවා දකිනකොට සතුටු වෙන්න අනේ සාදු යහපතක් වේවා, මේ හැකියාවන් බොහෝ කලක් පවතිවා, අන්න එහෙම හිතන්නට ඕන. ව්‍යාපාරිකයෙක් Tamanට වඩා යමෙක් ව්‍යාපාරයෙන් දියුණු වෙනවා දකිනකොට හිත ඇතුලෙන් හිතන්නට ඕන අනේ සාදු මේ අයට මේ ව්‍යාපාරේ බොහෝ කලක් දියුණු කරගෙන පවත්වන්න ලැබේවා. ඒ වගේම Tamanට වඩා යම් කිසි කෙනෙකුට ඉහළ තනතුරක් ලැබෙනකොට හිතන්න පුරුදු වෙන්න ඕන අනේ මේ ලැබිච්ච තනතුර නොපිරිහේවා, ඉදිරියටම යන්න ලැබේවා.
ඒ වගේම Tamanට වඩා ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක්කහම අනේ සාදු සාදු පෙර සංසාරේ මෙත් භාවනාවෙන් පෙර සංසාරේ කරුණා මුදිතා භාවනාවෙන් මේ ලස්සන රූපය ලබාගෙන තියෙන්නේ. එනිසා මේ ලස්සන රූපය බොහෝ කලක් දකුම් කළු ආකාරයෙන් පවතිවා. එහෙම හිතන්නට ඕන. ලස්සන කටහඬක් තියෙන කෙනෙක් දැක්කට පස්සේ අනේ මේ මිහිරි හඬ බොහෝ කලක් පවතිවා. එහෙම හිතන්නට ඕන. ඒ වගේම සුව පහසු යානාවන්ගෙන් ගමන් කරන ඇත්තෝ දකිනකොට අනේ මේ ඇත්තෝ මේ ලබන සැපය බොහෝ කලක් නිරුපද්‍රිතව ලබාවා. මේ සන සමාජයේ කවුරුන් හෝ කොතනක හෝ සුවපත් වෙලා හොඳින් ඉන්නකොට යමක් හරි හම්බ කරගෙන අපි හිතන්නට ඕන අනේ මේ ඇත්තෝ හොඳින් බොහෝ කලක් ජීවත් වේවා. එහෙම හිතන්න පුරුදු වෙන්න. එහෙම නොවුනොතින් ලැබිච්ච මිනිස් ජීවිතයක දවසක්වත් සතුටින් ඉන්න බැරි වේවි. මේ ඊර්ෂ්‍යාව මසුරුකම වගේ මානසික රෝගී තත්වයන් ඇති වුනහම පුද්ගලයේ ක්‍රියාත්මක වෙන්නේ ඊටාම විසම ආකාරයෙන්. ඊර්ෂ්‍යාව නිසා අතුලාන්තේ පිච්චෙනකොට වැරදි වචන කියනවා, නපුරු ආකාරයෙන් රවා බලනවා, පිච්චි ජීවත් වෙලා වෛරකම් හදාගෙන ඇතැම් විට බලවත් ක්‍රෝධයන් හදාගෙන ජාති මරණ සංසාරයටත් වැටිලා වුණොවුන් පරිගනිමින් යනවා. මේම සංසාර ගමනේ කොච්චරනම් අපි මේ iriසියාවෙන් මසුරුකමින් දුක් විඳින්නට ඇතිද? ඉතින් ඒ නිසා මේ ලැබිච්ච මොහොතේ මුදිතාබර හැඟීම් හිතේ ඇති කර ගන්නයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මයේ දේශනා කළේ. ඒ වගේම තමයි කුසලයේහි දහමෙහි මේ උතුම් ප්‍රතිපදාවේ බුද්ධ ශාසන දායාදය තුල සිත් අලවා වාසය කරන්නට නම් මුදිතාව කියන මේ මනෝභාවය ඉඳුරාම උපකාර වෙනවා. මෙහිදී කාරණයක් හොඳට අවබෝධ කරගන්නට ඕන. මුදිතාවට ප්‍රතිපක්ෂ ඉඳුරාම විරුද්ධ ධර්මයක් තියෙනවා. ඒ ධර්මය තමයි ගේහසිත ප්‍රේමය නමින් හඳුන්වන ලෝභ මූල සිතේ ඇතිවන්නා වූ සෝමනස්සය. ඉෂ්ට වූ කාන්ත වූ අපි කැමැති සිත බඳින මන බඳින මනෝරම්‍ය වූ ලෝකාමිසය හා මිශ්‍ර වූ චක්කු විඥාණයෙන් දතයුතු රූපයක් දැකලා එම නැත්නම් සෝත විඥාණයෙන් දතයුතු ශබ්දයක් අහලා ඒ අනුව කල්පනා කරමින් සතුටු වන්නාට, ඒ කියන්නේ ලස්සන රූප දැකලා මිහිරි ශබ්ද අහලා එය විඳීම් වශයෙන් ලෝභ මූල සිත් උපදවාගෙන කටයුතු කරන කෙනාට උපදින ඒ සෝමනස්ස වේදනාවට තමයි ගේහපිත ප්‍රේමයයි කියලා කියන්නේ. නැත්නම් ගේහසිත සෝමනස්සයයි කියලා කියන්නේ. මෙන්න මේ ගේහසිත සෝමනස්සය මේ මුදිතා භාවනාවට ළඟම සිටින සතුරෙක් වගේ. එමගින් සියුම්ම අන් අයගේ සම්පත් පිළිබඳ ලෝභයක් හදවතේ ඇති වෙන්නට පුළුවන්. අන් අයගේ සම්පත්තේදී අපි සතුටු වෙනකොට අනේ සාදු කියලා හිතනකොට යෝනිසෝ මානසිකාරය යම් අවස්ථාවක ගිලිහිලා ගියොත් අන්නේ මොහොතේ අන් අයගේ ලාභයන් ගැන අපේ හිතේ ආසාවක් ඇති වෙන්න පුළුවන්. අපි ඒ අයගේ සම්පත් හිත ඇතුලෙන් විඳිනවා වෙන්න පුළුවන්. ඒන අදහස් කරන්නේ මෙහෙමයි. මුදිතාවෙත් තියෙනවා එක්තරා වින්දනයක්. ඒ වින්දනය තුල පහළවන සෝමනස්ස වේදනාව ඇතිවන්නේ කුසල් සිතක. හැබැයි මේ අන් අයගේ සම්පත් දෙස බලලා ඒ සම්පත් අපි හදවතින් Tamanට අයිති කරගෙන ඒ තුල ඇති කරගන්නා සෝමනස්සය ලෝභ මූල පිටක ඇතිවන සෝමනස්ස වේදනාව. ඉතින් මේ ලෝභ මූල සිතක ඇතිවන සෝමනස්ස වේදනාව නෙමෙයි මුදිතාව කියලා කියන්නේ. කුසල සිතේ ඇතිවන සෝමනස්ස වේදනාව හා ප්‍රතිසංයුක්ත මුදිතාව නම් වූ චෛතසික ස්වභාවය. ඒ කරුණ හොඳට තේරුම් ගන්නට ඕන මේ මුදිතා භාවනාව වඩද්දී. ඒ වගේම මුදිතා භාවනාවට දුයින් සිටින සතුරා කියලා වදාරන්නේ අරතිය හෙවත් කුසල් දහම් විසෙහි නොයල්ම. එක පැත්තකින් ද්වේෂය කියලා කියන්නට පුළුවන්. ඉතින් මේ මුදිතා භාවනාව, මුදිතා බ්‍රහ්ම විහාරය, ඉන්මතු උපදවා ගනු ලබන උපේක්ෂා බ්‍රහ්ම විහාරයට උපකාර වෙනවා වගේම උතුම් අමා නිවනින් සැනසීමට ප්‍රබල පරිස්කාරයක් බවට පත් වෙනවා. මේ උත්තම භාවනාව, මුදිතා භාවනාව වඩන්නට කැමැති
යෝගාවචරයා නැත්තම් භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පළමු කොට ඒ මුදිතාව කොහොමද වඩන්නට ඕන? ඒ මුදිතාව කොහොමද පතුරවන්නට ඕන? Tamanta ප්‍රිය පුද්ගලයෝ ඉන්නවා, මධ්‍යස්ථ පුද්ගලයෝ ඉන්නවා, අහිතවත් පුද්ගලයෝ ඉන්නවා. මේ තුන් කොට්ඨාසයේ පිළිබඳවම පළමු කොට මුදිතාව වඩන්නේ නැහැ. ඒ වගේම විරුද්ධ ලිංගික අයට මුදිතාව පළමු කොට ආරම්භයේදී වඩන්නේ නැහැ. ඒ වගේම කලුරිය කරපු අයට, මිය පරලොව ගියපු අය අරමුණු කරමින් මුදිතාව වඩන්නේ නැහැ. නිතර සතුටු වන මුහුණින් යුතු අපව දැක්කට පස්සේ පළමුවෙන්ම සිනහා වෙලා ප්‍රිය වචනයෙන් කතා කරන, Tamanta කොයියම්ම වෙලාවකවත් හිතට වදයක් නොවුන, පීඩාවක් නොවුන, අතිශයින් ප්‍රියශීලී යහළුවෙකු අරමුණු කරගෙනයි පළමු කොට මේ මුදිතාව වැඩි යුත්තේ. ඒදී ඔබට හිතෙන්න පුළුවන් මෛත්‍රී භාවනාව, කරුණා භාවනාව වගේ මේ මුදිතා භාවනාව තමා කෙරෙහි නොවැඩිය යුතුයිද කියලා. තමා කෙරෙහිත් වැඩිය යුතුමයි. තමාගේ සම්පත දැකලා තමන්ට යමක් සාධාරණව ලැබිලා තියෙනවා නම්, තමන්ට යමක් ධර්ම නියාමයට අනුව ලැබිලා තියෙනවා නම්, උත්සාහයෙන් උනන්දුවෙන් තමා ලබාගත් සැප සම්පතක් තියෙනවනම් හිතන්නට පුළුවන් මට ලැබිච්ච මේ සම්පත පිරිහි නොයේවා, මට ලැබුණ මේ සැනසීම බොහෝ කලකට අහිමි නොවේවා, මා මේ ලද සතුට මට බොහෝ කලක් පවතිවා. ආන්නෙම හිතනවනම් ලෝභයෙන් නෙමෙයි, නිර්ලෝභීවම කුසලයේ කුසල් පිටක්ම පහල කර ගනිමින් එහෙම හිතනවනම් තමන්ට ඒ මුදිතාව තමා අරමුණු කරගෙනත් යම් පමණකට වැඩෙනවා. ඒ විදිහට මුලින් පුරුදු විය යුතුමයි. තමන්ට ලැබිච්ච සැපයෙහි තමන් සතුටු වන ප්‍රමාණය හරි හැටි හඳුනාගත්තොත් තමයි අන් අයත් ලෝකයේ තමන්ට ලැබිච්ච සැපය සතුට මුල් කරගෙන සතුටු වෙනවා කියලා තේරෙන්නේ. සුඛකාමානි භූතානි, මේ ලෝකේ උපන් හැමෝම සැපයට කැමති, සතුටට කැමති, සැනසීමට කැමති. මෙන්න මේ කාරණය හරි හැටි තේරුම් ගන්නට නම් තමා පළමු කොට දකින්නට ඕන තමන්ට ලැබිච්ච සැපයෙන් සතුටු වෙන හැටි. තමන්ට කොච්චර ප්‍රියයිද මනාපයිද සැප සම්පත් කියන මේවා. එනිසා අපි සැප සම්පත් වලට කැමතිවා වගේම ලෝකේ සියලු සත්වයෝම සැප සම්පත් වලට කැමති. ඔවුන්ට සැප සම්පත් ලැබේවා, ඒ ලැබීම මම සතුටින් අනුමෝදන් වෙමි කියන එකයි මේ මුදිතා භාවනාවේ හරය. ඉතින් එනිසා මේ ධ්‍යාන මට්ටමට ප්‍රගුණ කරද්දී පළමු කොට තමාට අතිශයින් ප්‍රියමනාප පුද්ගලයෙක්, සුඛිත මුදිත වූ කෙනෙක් දැකලා, එහෙම නැත්නම් එහෙම කෙනෙක් ගැන අහලා අපිට අහන්න ලැබෙනවා මේ ලෝකයේ අසවලා මහා ධනවතෙක්ය, අසවලා මහා බලවතෙක්ය, කුලවතෙක්ය, අසවලාට තනතුරු තාන්නමාන ලැබුණාය, මහා ධනස්කන්ධයක් හිමි වුණාය ආදී වශයෙන් පුද්ගලයෝ ගැන උදේ හවා අසන්නට ලැබෙනවා. ඒ ඇහෙන වාරයක් ගානේ මේ මුදිතාබර හැඟීම හිතේ නොතිබුණොත් ඇති වෙන්නේ කුමක්ද? ඊර්ෂ්‍යාව මනසේ ඇති වෙනවා, කැටීම. මේ මුදිතාබර හැඟීම තිබුණොත් එහෙනම් එයාට ඇති වෙනවා මහා ප්‍රබල කුසල් සිත් සමුදායක්. එනිසා ලෝකයේ සැපවත් කෙනෙක් දැක්කත් අපේ හදවත කුසලයෙන් පිරී යන, ලෝකයේ දුක්ඛිතයෙක් දැක්කත් අපේ හදවත කුසලයෙන් පිරී යන, ලෝකයේ මධ්‍යස්ථයෙක් දැක්කත් අපේ හදවත කුසලයෙන් පිරී යන විදිහනේ මේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම විහාර වලින් දේශනා කරන්නේ. එහෙනම් මුදිතාව වඩන පුද්ගලයා ඉස්සෙල්ලාම තමන්ටත් යම් වෙලාවක් යම් කාලයක් මම සුවපත් වේවා කියලා හිතුවනම්, මා ලැබූ සැපේ මට අහිමි නොවේවා කියලා හිතුවනම් අන්න මුදිතාබර හැඟීම හදවතේ ඇති වෙනවා. ඉන් අනතුරුව තමන්ට ඊටාම ප්‍රියශීලී, අතිශයින්ම හිතවත් වූ, ජීවිතයේ කොතනකදීවත් තමන්ගේ හිත නොරිද්දපු කෙනෙක් තෝරාගෙන අන්නේ පුද්ගලයාගේ සැපේ සතුට දෙස බලලා, එයාගේ තියෙන පුංචි හරි සතුටක් සැපයක් දැස බලලා හිතේ සතුටක් ඇති කර ගන්නවා. අහෝ සාදු සාදු, යහපතක්මයි මේ ලැබිච්ච සැපය, මගේ මේ මිතුරා ලැබූ සම්පත බොහෝ කලක් නොපිරිහේවා, බොහෝ කලක් පවතිවා කියලා මේ මුදිතාව උපදවනවා. ඒ වගේ අතිශයින් ප්‍රියමනාප යහළුවෙක්, මිත්‍රයෙක් ඉන්නවා ඔබට. ඒ මිත්‍රයා සැබවින්ම දුප්පත් වෙලා නම් ඉන්නේ. ඔබට සිහි කරන්නට පුළුවන් අතීතයේ ඔබේ ඒ මිතුරා සැප සම්පත් ලැබපු කෙනෙක් නම් ඔහුගේ ඒ අතීතයේ සුඛිතව මුදිතව කල්ගත කරපු හැටි සිහිපත් කරගෙන, අහෝ මේ තැනැත්තා අතීතයේ මහා භෝග සම්පත් ඇතිව හිටියා. එතකොට ඒ භෝග සම්පත් කියලා කියද්දී රන් රිදී මසු කහවණු මිල මුදල්ගේ දොඩ ඉඩ කඩම්
යාන වාහන වතු කුඹුරු පිටි මේ හැමදේම ගන්න පුළුවන්. ඒ වගේම හිතන්නට ඕනි මහා පිරිවර ඇතිව මගේ මේ මිත්‍රයා අතීතේ කල් ගත කළා. නිතර සතුටු මුහුණින් සිනහමස මුහුණින් කල් ගත කරා. අන්නේම හිතලා ඒ අතීතය පිළිබඳව යහළුවාගේ අතීතයේ ගෙවී ගිය ඊතා සොඳුරු යුගය පිළිබඳව හිතලා තමන් ඒ ගැන හිතින් අනුමෝදන් වෙනවා. ඒ ගැන හිතා මෝදණයටපත් වෙනවා. සතුටටපත් වෙනවා. ඒ පරසම්පත්තියට ඇලුම් කිරීම නෙමෙයි. ඔහුට ලැබී තිබුණේ සම්පත හිතින් අනුමෝදන් වෙනවා. ඒ අනුවසිතා හිත ඇතුළෙන් සාදුකාර නැංවීමක් වගේ මේ මුදිතාව. ඉතින් මේ විදිහට තමන්ගේ යහළුවා වර්තමානයේ දුප්පතෙක් නම් අතිශයින් හිතවතා වර්තමානයේ දුකටපත් වෙලා නම් ඉන්නේ ඔහුගේ අතීතයේ සුවපත් යුගය ගැන හිතලා අපට බලවා මේ මුදිතා අරමුණ සම්පූර්ණ කරගන්නට. ඒ වගේම ඒ පුද්ගලයා මේ මොහොතේ දුක්පත්ව ඉන්නවා. හැබැයි අනාගතේ එයා සුවපත් වෙනවා කියලා අනාගතේ යාට ලැබෙන සැප සම්පත් ලැබෙන්න නියමිත තනතුරු තාන්න මාන මේවා ගැන හිතන්නත් පුළුවන්. ඒම හිතලා හිතේ ප්‍රමුදිත භාවයක් ඇති කරගන්නවා. කොහොමද? අනේ මගේ මේ අතිශයින් ප්‍රියමනාප මිත්‍රය අනාගතේ මහා භෝග සම්පත් ලබාගෙන ඇතුන් අස්වැයන් පිට නැගිලා රන් සිවිකා මත නැගිලා යාන වාහන මත නැගිලා ඇවිදිනවා නම් අනේ එහෙම ජීවත් වෙනවා නම් කොච්චර හොඳයිද කියලා හිතින් ඔහු මෙතෙක් නොලබා ඇති ඔහු විසින් අනාගතේ ලැබීමට නියමිත වූ ඒ සැපේ ගැන අපි හිතින් අරමුණු කරනවා. අරමුණු කරමින් ඒ අනුව සතුට වෙන බලන්න මේ මුදිතාව කොච්චරනම් පැතිර ගිය අරමුණක්ද කියලා. කෙනෙකුගේ අතීත වර්තමාන අනාගත කියන ත්‍රිකාලික සතුට මෙමගින් අනුමෝදන් වෙනවා. ඒ වගේම මෙහෙම අනුමෝදන් වෙනකොට කොතනකට ගියත් ඔබට කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ. අන් අයගේ සැපේ සතුටු වීමමයි සැබෑ සතුට කියලා කියන්නේ. කොච්චර දේවල් ලැබිලා තිබුණත් ඔබට iriසියාව නම් හිතට එන්නේ සතුටු වෙන්න පුළුවන්ද? ඔබ මොනතරම් ධනවතෙක් වුණත් ඔබට බැරි නම් අන් අයට ලැබිලා තියෙන දේ අනුමෝදන් වෙන්න ඔබ සැබවින්ම දුප්පතෙක්. ඔබ කොච්චර ඉහළ තනතුරක හිටියත් තව කෙනෙකුට ලැබෙන තනතුරක් දැකලා අනුමෝදන් වෙන්න බැරි නම් ඔබ සැබවින්ම ඊතා පහත් මනෝභාවයක් හිමි කෙනෙක්. ඉතින් ඒ නිසා එහෙම වෙන්න එපා. මේ මුදිතා භාවනාව වඩද්දී තමන්ගේ ජීවිතයේ සෑම අංශයක් මහා ප්‍රතිබද්ධව මේ මුදිතා භාවනාව දියුණු කළ යුතුයි. අන් අයගේ සැපේදී සතුටු වෙන්න, තමාපතු දෙයක් අන් අයට ලබා දෙන්න මුදිතාබර හිතක් ඇති කරගන්න. ඒත් සමගම කරුණාව, මෛත්‍රිය වඩන්නට, ඒ වගේම දානේ, සීලය ප්‍රගුණ කරන්නට මේ කුසල ධර්මයක් මූලය කරගන්නට පුළුවන්. කරුණාව මූලය කරගෙන සසු කුසල ධර්මයන් වැඩෙන විදියට හිත හසුරවන්න පුළුවන්. මුදිතාව මූලය කරගෙන සසු කුසල ධර්මයන් වැඩෙන විදියට කටයුතු කරන්නට පුළුවන්. මෛත්‍රිය මූලය කරගෙන දාන සීලාදී සසු කුසල ධර්මයන් වඩන්න පුළුවන්. හරිම ආශ්චර්යමත් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පුදුමාකාර උතුරාකී මුදිතාවකින්. තථාගතයන් වහන්සේ තරම් මේ ලෝකේ පර සම්පත්තියේ සතුටු කෙනෙක් වෙන ඉන්නවද? ඉන්පසු රහතන් වහන්සේලා තරම් සතුටු වෙච්ච කෙනෙක් ඉන්නවද? බුදුරජාණන් වහන්සේ දන්නව සැබෑ සැපේ සැබෑ සතුට කුමක්ද කියලා. එහෙම දැක වදාරලා තමා ලැබූ සැපය සම්පත ලෝ සතුන්ට දායාද කරන්න මොන තරම්නම් වෙහෙසුණාද බුදුරජාණන් වහන්සේ. පින්වතුනි, නිවන් අමාවට වැඩි සැපයක් ලෝකේ තියෙනවද? නිවන් සුවයට වැඩි සුවයක් ලෝකේ තියෙනවද? ප්‍රථමාදී ධ්‍යාන සුවේ, ඉන්නනතුරුව සමාපatti සුවේ, නිරෝධ සමාපත්තිය නම් වූ පරම සුවේ හැර වෙන සතුටක් ලෝකේ තියෙනවද? ඒ සතුට පළමු කොට තම හදවතේ උපදවාගත් ධර්මරාජ වූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝ සතුනුත් ඒ සුවයෙන් සුවපත් වෙනවා දකින්නට මොනතරම් හදවතේ බලාපොරොත්තු තියාගෙනද ධර්ම දේශනා කළේ. ඒ බලාපොරොත්තු සඵල වුණා. ඒ බලාපොරොත්තු මෝරා ගියා. ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වුණා. ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණනින් නිරෝධ සමාපත්තිය සුව විඳින මහරහත් උතුමෝ මේ මිහි මඩලේ පහළ වුණා. ඒ ශ්‍රාවක සංඝ පිරිස දකින තථාගතයන් වහන්සේගේ හදවතේ මුදිතාවෙන් යුතු අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ එහෙමයි මුදිතාවෙන් ලෝකයට සැලකුවේ. ඉතින් ඒ විදිහට තමන් අතිශයින්ම ප්‍රියමනාප මිතුරෙකු තෝරාගෙන ඔහු ගැන එහෙම කල්පනා කර ඉන්නකොට මුදිතාවෙන් ඒ හිතේ යම් සංසිඳීමක් ඇති වෙනවා. ඒ වගේම නිවීමක් ඇති වෙනවා. යම් පමණකට නීවරණයන් ඈත් වෙලා තම හදවත සතුටින් පිරී යනවා. බලන්න මේ දහම තුල, මේ මුදිතා භාවනාව තුල පළමු කොට වඩන ඔබයි සතුටු වෙන්නේ. ඔබේ සතුටයි මේ සෑම තැනකින්ම තථාගතයන් වහන්සේ
අපේක්ෂා කළේ ඒ විදිහට අතිශයින් ප්‍රිය පුද්ගලයා කෙරෙහි මුදිතාව වඩලා ඉන් අනතුරුව ප්‍රිය පුද්ගලයෝ කෙනෙක් වේවා බොහෝ දෙනා වේවා අරමුණු කරගෙන ඒ මුදිතාව ඒ විදිහටම වඩනවා. ඒ වගේම තම අති ප්‍රිය මිත්‍රයෝ බොහෝ දෙනෙක් සිටිනම් ඔවුන් හැමදෙනාටම ඒ විදිහටම ඒ මුදිතා බර හැඟීම වඩනවා. ඒ වගේම අති ප්‍රිය පුද්ගලයන්ගෙන් අනතුරුව ප්‍රිය පුද්ගලයන්ට ඉන් අනතුරුව මධ්‍යස්ථ පුද්ගලයන්ට ඉන්පසු අහිතවන්තයෝ වෙත්නම් ඔවුනුත් අරමුණු කරගෙන ඔවුන්ගේ පවා සැපය අනුමෝදන් වෙමින් මේ මුදිතාව වඩනවා. කාලයක් මෙහෙම කරනකොට පුංචි සැපයක් හෝ කවුරුන් හෝ ලබනවා දකිනකොට හිත ඇතුලෙන් සාදු සාදු කියන හැඟීම ඇති වෙනවා. හරියට අම්මා කෙනෙක් සෙනෙහැති, තාත්තා කෙනෙක් හිතැති තම දරුවෙකුට යමක් ලැබෙනවා දැකලා හිතින් සතුටු වෙන්නේ යම්සේද, අන්න ඒ වගේ සතුන් කෙරෙහි ඔවුනොවුන් ලබන සම්පත දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නම් ඔබ මේ මහා පොළවේ ජීවත් වෙන සැබවින්ම ආදර්ශ සම්පන්න පිනෙන් පිරී ගිය මිහි මඩලට පවා ආශිර්වාදයක් වෙච්ච චරිතයක්. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා ප්‍රතිඥා දෙනම නම් මේ ගුණය නම් හදවතේ ඇති කරගත යුතුමයි. ඔබට පුළුවන් ඔබ නවාතැන්ගෙන ඔබ නතර වී සිටින තැනින් ඈත් වෙලා ටික දුරක් හෝ ගමන් කරද්දී මුණ ගැසෙන සෑම අරමුණකින්ම එක්කෝ කරුණා භාවනාව, එහෙම නැත්නම් මුදිතා භාවනාව, ඒ දෙකත් සමගම මෛත්‍රී භාවනාව වඩන්න. එනිසා දකින අරමුණ කරුණාවට නිමිත්තක් කරගන්නට හෝ මුදිතාවට නිමිත්තක්, මෛත්‍රියට නිමිත්තක් කරගෙන ඔබේ සිත පෙනෙන් පුරවා ගන්න මේ ආශ්චර්යමත් වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ වදාළේ. එනිසා මේ වැඩපිළිවෙල ප්‍රගුණ කරපු කෙනෙකුට ඒ තනින් පුණ්‍ය ධාරාව ඒ අරමුණෙන් මතු කරගෙන තම හදවත පිනෙන් පුරවා ගන්න ලැබෙනවා. මේවා ප්‍රගුණ කරන්න, පුරුදු කරන්න, දකින සැපවත් පුද්ගලයෝ දෙස බලා හදවත ඇතුලෙන් සතුටු වෙන්න වැඩි කාලයක් යන කලින් ඔබටත් ඒ දේ ලැබෙනවා. ඔබ යමෙකුගේ තනතුරක් දිහා බලලා සතුටු වුණොත්, හදවතින් සතුටු වුණොත්, අනුමෝදන් වුණොත් ඔබටත් ඒ තනතුර වැඩි කාලයක් යන කලින් ලැබෙනවා. ඔබ යම් කිසි කෙනෙකුගේ ධන සම්පත්තියක් දිහා බලලා අවංකවම සතුටු වුණොත්, හදවතින් මුදිතා බර හැඟීම වැඩුවොත් ඔබටත් මහ ධන සම්පත්තිය ලැබෙනවා. ඒ වගේම ඔබ ලස්සන රූපයක් ඇති, කටහඬක් ඇති, හැකියාවක් ඇති අය දෙස බලලා ඒ හැකියාව අනුමෝදන් වුණොත් ඔබටත් ඒ හැකියාව ලැබෙනවා. එනිසා පාඩු කරගන්න එපා. මේ මුදිතා වැඩිම ලාභයක්මයි. එනිසා මේ ලාභයට පිටුපාන්නට එපා. ඉතින් ඔබ අති ප්‍රිය පුද්ගලයෙකුට මේ මුදිතාව වඩලා, ඉන් අනතුරුව ප්‍රිය පුද්ගලයෙකුට, ඉන් අනතුරුව මධ්‍යස්ථ පුද්ගලයෙකුට, ඒ වගේම වෛරී පුද්ගලයෙක් වේ නම් ඒ පුද්ගලයාට මෙහෙම හොඳට වඩලා, ඉන් අනතුරුව කිසිවෙක් පිළිබඳව ප්‍රභේදගත තේරීමකින් තොරව හැමදෙනාම සමසේ සලකා මේ මුදිතාව වඩන්න පුළුවන් තැනට ඔබේ මනස දියුණු කරන්නට ඕන. මෛත්‍රී භාවනාව ගැන කියා දෙද්දි කිව්වා වගේ ඒ කාරණේට කියනවා සීමා සම්භේදයයි කියලා. අන්නේ සීමා සම්භේදය පදවාගෙන ඒ සීමා සම්භේදය දක්වා මේ මුදිතා භාවනාව ප්‍රගුණ කළොතින් එමගින් ඔබට පුදුම සතුටකින් ජීවත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අතිශයින් ප්‍රිය පුද්ගලයා, ඉන් අනතුරුව ප්‍රිය පුද්ගලයා, ඉන් අනතුරුව මධ්‍යස්ථ පුද්ගලයා, ඉන් අනතුරුව වෛරී පුද්ගලයා, මේ අතරට තමා කියන මෙන්න මේ පිරිස පිළිබඳව සමසිත උපදවා සීමා සම්භේදය සිද්ධ කරලා ඒ මුදිතා නිමිත්තම නැවත සේවනය කරමින්, ආසේවනය කරමින්, බහුල කරමින්, බහුලීකృత කරමින් ක්‍රමානුකූලව මේ භාවනාව ධ්‍යාන දක්වා පමුණවන්නට පුළුවන්. එහෙම පමුණවාගෙන මෛත්‍රී භාවනාවට කිව්වා වගේ ඕදිසෝ පරණ වශයෙන්ද, අනෝදිසෝ පරණ වශයෙන්ද, එවැගේම දසවිධ දිසාවන්ට පැතරවීම වශයෙන්ද මේ උතුම් මුදිතා භාවනාව පතුරවන්නට පුළුවන්. නැත්නම් මුදිතා භාවනාවෙන් සතුන් අරමුණු කරන්නට පුළුවන්. එහෙම අරමුණු කරද්දී සුඛං සුපති, හොඳට මේ ජීවිතය ඔබට සුවනින්දක් ලැබෙනවා, සුවසේ පිබිදෙන්න ලැබෙනවා. නපුරු සීන පේන්නේ නැහැ. ඒ මුදිතා බර සිතින් ජීවත් වන්නා හැමදාම සුවපත් වූ කෙනෙක්. ඒ සිත රෝගී සිතක් නෙමෙයි. ඒ සිත සුවපත් සිතක්. ඒ සිත සැහැල්ලු සිතක්. ඒ සිත ඕනම මොහොතක තෘප්තියෙන් පසු වෙන සිතක්. ද්වේෂයක්, වෛරයක් ඒ හිතට එන්නේ නැහැ. පරිගැනීමක්, ඉරිසියාවක් ඒ පිටට එන්නේ නැහැ. දන් දෙන්න වුණත් මසුරුකමක් කරන්නේ නැහැ. මේ මුදිතා භාවනාව හොඳට වැඩෙද්දී අන් අයගේ සම්පතේ තමා සතුටු වන නිසා අන් අයට ලැබෙන දේ තමන්ට ලැබෙන දෙයක්සේ සලකන්නට පුළුවන් හැඟීම ඒ පුද්ගලයාට ඇති වෙනවා.
විශේෂයෙන් කුඩා දරුවන්ගේ පටන් මහල්ලෝ දක්වාම මේ මුදිතාව නම් ඇති කරගත යුතුමයි ඔබේ සැනසීම වෙනුවෙන්. පැවිදි ජීවිතයක් ගත කරන ස්වාමින් වහන්සේ කෙනෙක් ගත්තොත් ඒ ස්වාමින් වහන්සේ මේ මුදිතා භාවනාව වඩද්දී ඒ ස්වාමින් වහන්සේට පුළුවන් එකට වාසය කරන ස්වාමින් වහන්සේලාට සිව්පසය ධර්මානුකූලව ලැබෙනවා දැකලා සතුටු වෙන්න පුළුවන්. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ධර්මානුකූලව ලැබෙනවා දැකලා සතුටු වෙන්නට පුළුවන්. ඒ වගේම සතුටු වෙන්නට පුළුවන් ඒ ස්වාමින් වහන්සේට යම් ස්වාමින් වහන්සේ කෙනෙක් හොඳට සීලය ප්‍රගුණ කරනවා දැකලා අනේ මේ ස්වාමින් වහන්සේ පුරුදු කරන සීලය බොහෝ කලක් පවතිවා සුරක්ෂිත වේවා සිල් සුවඳ හමාවා එහෙම හිතන්න පුළුවන්. යම් ස්වාමින් වහන්සේ කෙනෙක් හොඳට භාවනා කරනවා භාවනාවෙන් වැඩෙනවා දැකලා අනේ මේ ස්වාමින් වහන්සේ චිත්ත සමාධිය ඇති වේවා ඒ සමාධිය ශක්තිමත් වේවා සමාධිය නොපිරිහේවා සීල සමාධි ප්‍රඥාව දියුණු වෙත්වා අන්නේම හිතනවා. එහෙම හිතනකොට ඒ ස්වාමින් වහන්සේට තවත් ස්වාමින් වහන්සේලා ආරමුණු කරගෙන මේ මුදිතා භාවනාව වඩන්නට පුළුවන්. ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ කාය වාග් මනෝ සුචරිතයන් ආරමුණු කරගෙන ඒ සුචරිතයන් අනුමෝදන් වෙමින් මේ මුදිතා භාවනාව වඩන්න පුළුවන්. ඒ නිසා ස්වාමින් වහන්සේලාට තිබිය යුතු සීලාදී ගුණස්කන්ධය දසබලා අනුමෝදම්ම හිතේ සතුටටපත් වෙනවා නම් එතනත් වැඩෙන්නේ මුදිතා භාවනාව. ඒ වගේම ස්වාමින් වහන්සේගේ ගීයත්ව දසබලා ගීයත්න්ගේ සප සම්පත් පිළිබඳව මුදිතාවෙන් කල්පනා කරනකොට මුදිතා භාවනාව වැඩෙනවා. ඒ වගේම ගිහියත්ෝ ස්වාමින් වහන්සේලා දෙස බලා ස්වාමින් වහන්සේලා සිල් ගුණ ධම්ම ආරක්ෂා කරනවා. අනේ සාදු සාදු බොහෝ කලක් මේ සීලමය ප්‍රතිපදාව ස්වාමින් වහන්සේලාගේ ජීවිතවල පවතිත්වා කියලා හිතනකොට ආන මුදිතා භාවනාව වැඩෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාට ධර්මානුකූලව සිව්පසේ ලැබෙනකොට ගිහියත්ෝ මුදිතාවෙන් අනුමෝදන් වෙන්නට ඕන. ඒ වගේම ස්වාමින් වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාපන ගිලම්පස කියන සිව්පසේ උතුරලා යන්න ලැබෙනවා. එහෙම ලැබෙනකොට ගිහියත්ව සතුටු වෙන්න ඕනි මසුරුකම් කරන්න හොඳ නැහැ. ස්වාමින් වහන්සේලාට සෙනසුන් පූජා කරනවා ශ්‍රද්ධාවන්ත පින්වතුන්ලා. ඒ වගේම ස්වාමින් වහන්සේලාට පිරිකර පූජා කරනවා බොහෝ දේ පූජා කරනවා. ඇතැම් ඇත්තෝ නොතේරුම් කම නිසාදෝ ඒවා දිහා බලලා අනේ මෙච්චර දේවල් ලැබෙන්නට හොඳ නැහැ. මේවා ලැබුණාට පස්සේ අල්පේච්ඡ වෙන්නේ නැහැ ස්වාමින් වහන්සේලා ආදී වශයෙන් භික්ෂූන් වහන්සේලාව අල්පේච්ඡ කරන්නට වුන් හිතනවා. එතන හටගන්නේ ඊ타ත්ම සියුම්ම කුමක්ද? මසුරුකමයි ඉරිසියාවයි. ඉතින් ඒ නිසා ඔබට ඊ타ම අහිතකරයි මේ මසුරුකම ඉරිසියාව. ඒ නිසා කාට මොනවා ලැබුණත් එපා වැරදි විදියට හිතන්න සතුටු වෙන්න අනුමෝදන් වෙන්න සංඝ රත්නයේ බුද්ධ ශාසනය දෙස බලලත් එහෙම මුදිතාවෙන් බලන්න පුරුදු වෙන්න. අපි මේ ලෝකේ ප්‍රිය පුද්ගලයා කියලා කියද්දි ගති කුල භෝගාදී වශයෙන් ජෝති භාවයේ හිතෝ පියෝ කියන මේ ප්‍රකාශයට අනුව ජාතිය වශයෙන් මේවා කුලයේ වශයෙන් මේවා භවභෝග සම්පත් ආදී වශයෙන් මේවා යම් බැබලීමක් ආනුභාවයක් ඇති පුද්ගලයා ප්‍රියයා කියලා අරමුණු කරන්නට පුළුවන්. ඒ වගේම කාය සුචරිතාදීහි උපේතත්තා ජෝති පරායන භාවයේ තිතෝ මනාපෝති වේදිතබ්බෝ. කාය වාග් මනෝ සුචරිතයන් හේතු කරගෙන ප්‍රභාස්වර ජීවිතයක් ගත කරන ඒ වගේම ආලෝකයෙන් ආලෝකයට කුසලාලෝකයෙන් කුසලාලෝකයට යන පුද්ගලයා මනාප කෙනා කියලා මේ අරමුණු කරන්න පුළුවන්. ඒ වගේම මේ බුද්ධ ශාසනය තුල පරමාය සම්පත්තිය පමුදිතේ හඨ තුට්ඨේ භික්ඛුනෝ මුදිතා ඕකාස ලැබෙය යනුවෙන් උගන්වන නිසා යම් ස්වාමින් වහන්සේ කෙනෙක් නිවන් අමාවෙන් සැනසෙනවා නම් ධර්මාවබෝධ කරලා මගඵල ශාන්තිය විඳිනවා නම් අන්නේදී අරමුණු කරගෙන කෙනෙකුට ස්වාමින් වහන්සේ කෙනෙකුට හෝ ගේ කෙනෙකුට හෝ අසීමිත සතුටක් තම හදවතේ ඇති කරගන්න පුළුවන්. අනේ කොච්චරනම් වටිනවද සසර දුකින් අත මිදෙලායි වැඩ ඉන්නේ මගඵලලාභී උතුමන් වහන්සේලා. අන්නේම හිතලා තම හදවතේ මුදිතාව ඇති කරගන්න පුළුවන්. කොයි ආකාරයෙන් බැලුවා අපට පුළුවන් නුවණ තියෙනවා නම් මේ මුදිතා භාවනාවට අරමුණු ගලපා ගන්නට. අපි හිතමුකෝ මේ මුදිතාව වඩන ශ්‍රාවකයා ඒ සඳහා තෝරා ගන්නේ තමන්ට අතිශයින් ප්‍රේමනාපෝ හිතවත්ෝ තමන්ගේ ගුරුවරයා කියලා. ඒ ගුරුවරයා අරමුණු කරගෙන ඔහු අර මෛත්‍රී භාවනාව වඩද්දී යම් විදියකටද කටයුතු කළේ වාඩි වුණේ යම් විදියකටද ඉරියව් පැවැත්වුවේ ඒ ඉරියව් ඒ විදිහටම පවත්වමින් ඔහු හිතන්නට ඕන සාධු සාධු
මාගේ ආචාර්යයන් වහන්සේ නිවැරදි ආකාරයෙන් ප්‍රත්‍ය ලැබමින් නිවැරදි ආකාරයෙන් සිව්පසය ලැබමින් නිරන්තරයෙන් සතුටින් වැඩ ඉන්නවා, සතුටින් සිල් ආරක්ෂා කරනවා, සතුටින් භාවනාවේ යෙදෙනවා, සතුටින් ශාසනික පිළිවෙත් පුරනවා. අනේ සාදු සාදු, ඒ ස්වාමින් වහන්සේ සැපයෙන් නොපිරිහේවා, සැපයෙන් නොපිරිහේවා. ලැබූ සැපය බොහෝ කල් පවතිවා, ලද සම්පත්තිය බොහෝ කල් පවසීවා, නොපිරිහේවා, නොපිරිහේවා, සැපයෙන් නොපිරිහේවා කියලා ඔන්න මුදිතාව මේ විදිහට තමයි හිත ඇතුලේ ආරම්භ කරන්නේ වඩන්නට. මේ මුදිතා චිත්තෝත්පාදේ මෙහිමයි හටගන්වන්නේ. ඒ වගේම ඔබට හිතන්න පුළුවන්, ඒ මාගේ ආචාර්යයන් වහන්සේ නිවැරදිව සිව්පසය ලබාගෙන සිව්පසයෙන් සතුටු වෙනවා. අනේ ඒ සතුට බොහෝ කලක් පවතිවා, ඒ සතුට නොපිරිහේවා. ඒ වගේම හිතන්න පුළුවන්, සාධු සාධු, මගේ ආචාර්යයන් වහන්සේ නිරෝගී සම්පත්තියෙන් යුක්තයි, ඒ නිරෝගී භාවය බොහෝ කලක් පවතිවා. මගේ ආචාර්යයන් වහන්සේ දීර්ඝායුෂ ලබා දෙනවා, තවත් බොහෝ කලක් දීර්ඝායුෂ ලබත්වා. මගේ ආචාර්යයන් වහන්සේ සුපටිපන්නාදී සංඝ ගුණයෙන් යුක්තයි, ඒ ගුණ නොපිරිහේවා, බොහෝ කල් පවතිවා. ඒ වගේම මගේ ආචාර්යයන් වහන්සේ ප්‍රිය භාවාදී කල්යාණ මිත්‍ර ගුණයන්ගෙන් යුක්තයි, ඒ ගුණ ධර්මයෝ බොහෝ කල් පවතිවා. මගේ ගුරුතුමානෝ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තයි, ඒ සියල්ල බොහෝ කලක් පවතිවා. මගේ ගුරුතුමන් වහන්සේ ධර්මඥානයෙන් යුක්තයි, ත්‍යාග ගුණයෙන් යුක්තයි, සිහියෙන් යුක්තයි, නුවණින් යුක්තයි, යෝනිසෝ මනසිකාරයෙන් යුක්තයි, සතර සතිපට්ඨානයෙන් යුක්තයි, බෝධිපාක්ෂික ධර්ම වලින් යුක්තයි, ඉරිදි බල ඥාන ගුණයන්ගෙන් යුක්තයි, විදර්ශනා ඥානයන්ගෙන් යුක්තයි, මාර්ගාංගයන්ගෙන් යුක්තයි, මාර්ග බල ප්‍රඥාවෙන් යුක්තයි. මේ උත්තම සම්පත්තිය නොපිරිහේවා, බොහෝ කල් පවතිවා. නිරන්තරයෙන් මේ සම්පතින් සතුටු වේවා. මේ ගුරුතුමන් වහන්සේ සැපතින් සැපවත් වේවා, සුවයෙන් සුවපත් වේවා, සුවපත් වේවා. මෙන්න මෙහෙම ඔබට පුළුවන් මේ මුදිතා භාවනාව ආරම්භ කරන්නට. ඒ වගේ ඔබ අතිශයින් ප්‍රිය කරන පුද්ගලයා ගිහි පුද්ගලයෙක් නම් ඔහුගේ භෝග සම්පත්, ධනය මේවා දැකලා ඔහු ඒ ධනයෙන් භෝග සම්පත් වලින් සතුටු වන ආකාරය දැකලා අර ගුණ සම්පත්තිය අනුමෝදම් වෙනවා වගේම ඒ ආකාරයෙන්ම මුදිතාව වඩන්නට ඕන. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, මාර්ග බලලාභී ආර්ය උත්තමයෙක් නම් ඒ උතුමන් වහන්සේගේ මාර්ගඵල අරමුණු කරගෙන ලද සැපයෙන් නොපිරිහේවා කියලා හිතන්නට උවමනා නැහැ. හේතුව තමයි ඒවා පිරිහෙන්නේ නැහැ. නමුත් අපි මෙතනදී හිතන්නේ කොහොමද? යම් කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේ නමක් යම් සැපයකින් සතුටු වෙනවා නම් ඒ සැපේ බොහෝ කල් පවතිවා, ඒ සැපේ බොහෝ කල් පවතිවා. අන්නේ විදිහට තම හදවතේ ඒ අරමුණු කරගෙන සතුටු වීමයි අපි මෙතෙන්දී අරමුණු කරන්නේ. එහෙම නැත්නම් ප්‍රගුණ කරන්නේ. මේ විදිහට ප්‍රිය පුද්ගලයෙක් තෝරාගෙන ඔහු සතුටු වන කාරණා මොනවද කියලා හඳුනාගෙන ඒ කාරණා ධර්මානුකූලව නම් ඔහු වෙත, විනයානුකූලව නම් ඔහු වෙත ලැබිලා තියෙන්නේ. එමගින් අපි සතුටටපත් වීම වශයෙන් තමයි මේ මුදිතා භාවනාව ප්‍රගුණ කරමින් ඉදිරියට යන්නේ. ප්‍රිය පුද්ගලයෙකුට නැත්නම් අති ප්‍රිය පුද්ගලයෙකුට මේ විදිහට මුදිතාව හොඳට වඩලා ඉන් අනතුරුව ප්‍රිය පුද්ගලයෝ කිහිප දෙනෙකුට ක්‍රමානුකූලව මධ්‍යස්ථයන්ට ක්‍රමානුකූලව අනතුරුව අති ප්‍රිය පුද්ගලයාගෙන් පටන් අරගෙන දිගටම මේ මුදිතා භාවනාව ප්‍රගුණ කරනවා. කොතනකදී හෝ මේ භාවනාව වඩාගෙන යනකොට මානසික ගැටීමක්, ක්‍රෝධ සහගත චිත්තෝත්පාදයක් ඇති වෙනවා නම් මෛත්‍රී භාවනාවෙන් ඒ යටපත් කරගෙන නැවත වතාවක් මේ මුදිතා භාවනාවට අවතීර්ණ වෙනවා. තමන් දිහා බලලා තමන් සතුටු වෙන්නේ කොහොමද? තමන්ට ලැබිච්ච දෙයින් තමන් කොහොමද සතුටු වෙන්නේ? තමන්ට ලැබිලා තියෙන දේ තමන් කොහොමද රැක ගන්න බලන්නේ? ආන්නේ ඇතිවන සතුට වගේම සතුටක් තමන්ට අහිතවන්තයෙක් වේ නම් අන්නේ අහිතවන්තයාගේ සම්පත දිහා බලලා තම හදවතේ ඇතිවන මට්ටමටම මේ මුදිතා භාවනාව වඩන්නට ඕන. ප්‍රිය පුද්ගලයා, මධ්‍යස්ථ පුද්ගලයා, අහිතවන්තයා, තමා කියන මේ හතර දෙනා පිළිබඳ කිසි වෙනසක් නැතිව එක හා සමාන ප්‍රමුදිත සිතකින්, තුටු පහටු සිතකින් මේ මුදිතාව වැඩි හැකි මට්ටමට සිත ප්‍රගුණ වුණා නම්, දියුණු වුණා නම් ආන්‍ය අවස්ථාව සීමා සම්භේදයේ ලෙසත් ඉන්මත් ඒ අවස්ථාවන් ධ්‍යාන අවස්ථාවන් ලෙසත් අපට මේ උතුම් මුදිතා භාවනාව ඉදිරියට දියුණු කරමින් මුදිතා භාවනාවේ ශාන්තිය විඳ ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා විපස්සනාවට
පාදක කර ගැනීම පිණිසත් මඟඵල නිවන් සුවය උදා කර දෙන උතුම් චිත්ත ප්‍රවෘත්තියක් ලෙසත් මේ මුදිතා භාවනාව වැඩිම ඊටාම වටිනවා. අස්පනා පිටානිසංස ලැබෙනවා. හැමදෙනාටම මුදිතා භාවනාවෙන් මෙලොව සුවපත් භාවයේ පරලොව සුවපත් භාවයේ ලැබෙනවා. ඔබට පුළුවන් අවසානයේ මේ මුදිතා භාවනාව දිසා වශයෙන් පතුරවන්න. නැගෙනහිර දිසාවේ සියලු සත්වයෝ සුඛිත මුදිත වෙත්වා අන්න එහෙම හිතන්න පුළුවන්. ඒ සැප සම්පත් විඳින සැප සම්පත් ලබා තුටු පහටු වෙන සත්වයන් අරමුණු කරගෙන අපට පුළුවන්කම තියෙනවා නම් අපේ හදවත තුළ මේ මුදිතාව ඇති කරන්න. ඔබට මේ ලෝකේ සතුටින්ම ජීවත් වෙන්න අවශ්‍ය නම් මේ මුදිතා භාවනාව ප්‍රගුණ කරන්න. මුදිතා භාවනාවේ ශාන්තිය විඳ ගන්න. හැමදිනාටම වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඇලපාර කච්චේරිය ගම තිස්ස මහාරාමේ ලිපිනේ පදිංචි පින්වත් ලක්ෂ්මන් ඉලේසිංහ තුසාරි කරුණාරත්න ඇතුළු ඒ පවුලේ සියලු දෙනා මේ උතුම් ධර්ම දානය ලබා දුන්නේ සංසාර දුක අවසන් කිරීම පිණිස මේ උතුම් ධර්ම දානය හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ වගේම ලින්ටන් ඉලේසිංහ පියාණන් WPG පේමාවති මෑණියන් ඇසිඩා ඔබේසිංහ අනෝරා ඔබේසිංහ මිත්තනියන් දෙපළ ඇතුළු WP චන්ද්‍රා පුංචි අම්මාද ලීලා හේවාවසම් ලොකු නැන්දා ඒ වගේම වර්ග පරම්පරාවෙන් මිය පරලොව ගිය ඒ අත්ංගේ ඥාතීන් සිහිපත් කරනවා. සුජීවත්ව සිටින ජීඑත් කරුණාරත්න පියාණන්ට හා පද්මා ලොකුආරච්චි මෑණියන්ට ඒ වගේම අයිරින් ලොකුආරච්චි ලොකු අම්මා ඇතුළු සියලු දෙනාම සියලු නෑහිත මිතුරන් සිහි කරලා ආශිර්වාද කරලා නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් ධර්ම දානය ලබා දෙන්නේ. එයත්න්ගේ ඒ සිතුම් පැතුම් බලාපොරොත්තු පුරපස මෝරණ සඳ මඩලක්ෂේ ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සියලු දෙනාම සුවපත් වෙත්වා. ඉරිදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාවයි අදත් ඔබට සමීප කළේ. ඒ උතුම් වූ සමාධිමත් හිතක් ඇති කරගන්නට මේ ධර්මානුශාසනාව හේතු වේවි. ඒ සඳහා මඟ පෙන්වීම විවරණේ අනුශාසනාව ලං කරමින් ජීවිතය සැපවත් කරන්නට අර්ථවත් කරන්නට අපත් සමග ඉරිදා සිත්නෙත් අසපුව තුලින් ඔබේ සිත් සූපත් කරන කරු දේශකයන්න් වහන්සේ වූ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් ලබා ඉනික්පිති ධර්ම සාකච්ඡාව සමගින් ඉරිදා සිත්නෙත් අසපුවෙන් අපි නැවත ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට අද මේ සතර බ්‍රහ්ම විහරණ ඇසුරේ මුදිතාව පිළිබඳව වූ දේශනාවක් ඔබ බොහොම ඕනෑකමින් බොහොම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. මුදිතාව පිළිබඳව අපි වචනාර්ථයෙන් දැනගත්තාට වඩා වැඩි යමක් දැනගන්නටත් එය මනුෂ්‍ය ජීවිතයත් එක්ක නැත්නම් අපේ මිනිස් ජීවිතයත් එක්ක අපේ ජීවිතත් එක්ක තිබෙන බැඳීම කොතෙක්ද කියන කාරණයත් එහි ප්‍රතිපක්ෂය මුදිතාව නැති හිතක ඇතිවෙන්නා වූ අකුසලයේ කෙසේද කියන වගත් අපට මනසේ වටහා ගන්නට මේ දේශනාව හේතු වුණා. අපේ තව සාකච්ඡා ක්‍රමයේ සම්බන්ධව බොහෝ දේවල් අපේ ස්වාමීන් වහන්සේ ඇසුරේ අපට අනුශාසනා ලබන්නට හැකියාවක් ලැබෙවි මේ පැය තුල. ඒ නිසා අපි ඔබට ඒ සඳහා අපත් සමග එකතු වන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. නැවත වාරයක් ඉරිදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව බොහොම සතුටු සිතින් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඉරිදා සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ අපි සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ සිහිපත් කරන්නට ඕන එළඹෙන පුරපසළොස්වක පොහොය නිමිති කොටගෙන අපි සිදු කරන්නා වූ ශ්වේත පූජා සජීවී සීල සමාදාන වැඩසටහන ඓතිහාසික බලංගොඩ කූරගල රාජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර
කේන්ද්‍ර කරගෙන පවත්වන්නේ. ඒ නිසා අපි අපේ ශ්‍රාවක පින්නතුන්ට ආරාධනා කරනවා එදිනට අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ රාත්‍රී 7 ධර්මානුශාසනාව වෙනුවෙන් ඉරිදා දිනයක් වන නිසා වෙනුත් ඒ වගේ මේ මහා පින්කම වෙනුවෙනුත් උන්වහන්සේ වැඩම කරනවා. ඒ නිසා මේ ප්‍රදේශවාසී සියලු දෙනාටත් උන්වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කරන ලක්වාසී සියලු දෙනාටත් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. කෝරගල දිවා ගුහාරාජ මහ විහාරස්ථානයට මැදින්පුර 15ක පොහොය දිනේ එකතු වෙන්නට ඒ ආරාධනාවක් කරමින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ අපි ස්වාමීන් වහන්සේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ බ්‍රහ්ම විහරණයන් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරමින් එන්නේ. හැබැයි තවමත් අපේ බෞද්ධ ජනතාව බෞද්ධ අපි බොහෝ විට අල්ප ඥානයක් ඇති කරගෙන තිබෙන්නේ මේ මොනවද බ්‍රහ්ම විහරණ කියන්නේ. බ්‍රහ්ම විහාර කියන්නේ අපි මොනවද කියලා හරියට හඳුනාගෙන නැති ස්වභාවයකුත් තිබෙනවා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරන්නේ අද සාකච්ඡාව ආරම්භුමට අපට ස්වාමීන් වහන්සේ කියලා දෙන්න මේ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ කුමක්ද ස්වාමීන් වහන්සේ? ඒ තුල තිබෙනා වූ විශේෂත්වය මොකද්ද? ඒ නිවන් මාර්ගට කොතෙක් බලපානවාද කියන කාරණේ. අවසර ස්වාමීන් වහන්සේ. අද සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. පින්වත් වරුණ ඇතුළු ශ්‍රද්ධාවන්ත සුවහසක් හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා මහා සංඝරත්නය වෙනුවෙන්. වරුණ බ්‍රහ්ම කියන වචනයේ සාමාන්‍ය තේරුම තමයි උත්තම ශ්‍රේෂ්ඨ කියන අදහස තමයි බ්‍රහ්ම කියන වචනයෙන් පාලි වචනයෙන් ගෙන දෙන්නේ. එතකොට විහරණ කියන්නේ වරුණ වාසය කිරීම, හැසිරීම. විහරණය කියලා කියන්නේ වාසය කිරීම. ඒ ඉරියව් පැවැත්වීම. එතකොට බ්‍රහ්ම රාජවරු කියලා ඉන්නවනේ. බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකේ ඉන්න කාලේ ධ්‍යාන භාවනා වඩලා බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි ලැබපුතුමෝ. ඒ බ්‍රහ්ම රාජවරුන්ගේ මානසික හැසිරීම සාමාන්‍ය මානසික හැසිරීමක් තියෙනවා. දැන් මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුගේ වර්ණ සාමාන්‍ය මානසික හැසිරීම ගත්තොත් බොහෝ දෙනාගේ රාගය, ද්වේෂය, මානය, පාපය මේවනේ සාමාන්‍ය මනෝභාවය. ඒවා ප්‍රകൃතියෙන් පැන නගිනවා. નિરાයාසයෙන් පැන නගිනවා. අර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්ම රාජවරුන්ට નિરાයාසයෙන් කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව කියන මෙන්න මේ ධර්මතා નિરાයාසයෙන් පැන නගිනවා හදවතේ. කවුරුන් අරමුණු කරගෙනද සියලු සත්වයන් අරමුණු කරගෙන බ්‍රහ්මයන්ගේ හදවතේ තියෙන්නේ අනේ සුවපත් වේවා සවසතුන් කියන හැඟීම. අනේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියන හැඟීම. ඒ වගේම සියලු සත්වයෝ ලැබූ සැපේ නොපිරිහෙත්වා කියන හැඟීම. ඒ වගේම සබ්බේ සත්තා කම්මස්ස කාණේ මේ හැම දෙනාම මා ඇතුළු කර්මය උරුමය කරගෙන ඉන්න පිරිසක් කියන මෙන්න මේ මානසික හැසිරීම මෙන්න මේ සිතුවිලි ධාරාවෙන් තමයි ඔවුන් ජීවත් වෙන්නේ වරුණ. ඔවුන්ගේ ආහාරය එයයි කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රකෘති මනෝභාවය බ්‍රහ්මයන්ගේ කුමක්ද? මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. එනිසා බ්‍රහ්මයන්ගේ හැසිරීම බ්‍රහ්ම විහරණයයි කියලා කියනවා. අන්නේ බ්‍රහ්ම විහරණය තමයි මෙතන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා නමින් තුන්ලොවක් සනසාලු බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වූ බ්‍රහ්මාති බ්‍රහ්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම වරුණ දැන් බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති වුච්චරේ ආහුනේයාච පුත්තානම් පජාය අනුකම්පකා. බුදුමුවින් ගලා ආ මිහිරි බණ පදයක්නේ. අම්මා තාත්තටත් බ්‍රහ්මා කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. ඒ කියන්නේ තම දරුවන් වෙනුවෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ මෞපිය හදවතේ ඇති නිසා. ඉතින් ඒ නිසා ශ්‍රේෂ්ඨාර්ථයත් බ්‍රහ්ම විහාරාර්ථයත් කියන මේ දෙකම මේ උතුම් බ්‍රහ්ම කියන වචනේ තියෙනවා. නැත්නම් මේ බ්‍රහ්ම විහාර කියන කොටසේ තියෙනවා. ඉතින් මේ බ්‍රහ්ම විහාර භාවනා ගැන තමයි අපි ඔය පහුගිය කාලේ පුරාවට සාකච්ඡා කළේ. අදත් මේ මුදිතා භාවනාව ගැනයි සාකච්ඡා කළේ. එතකොට බරුණ බ්‍රහ්ම විහාර කියන්නේ අපි තේරුම් ගන්නට ඕන ලෝකේ සතුටින්ම ඉන්න මිනිසු පසු වෙන නැත්නම් ලෝකේ සතුටින්ම ජීවත් වන සත්වයෝ සතුටින් සිටීම පිණිස තම මනස පවත්වන අරමුණු මොනවාද? මෙන්න මේ බ්‍රහ්ම විහාර අරමුණු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මම නැවත කියන්නම්. ලෝකේ කවුරුන් හෝ වරුණ මානසික සතුටින් සැහැල්ලුවෙන් සංසිඳීමෙන් ප්‍රීතියෙන් සුවපත් භාවයෙන් සොම්නසින් ජීවත් වෙන තුමනාන ඒ ප්‍රීති සුව සෝමනස්යන් අකුසල සහගත නොවි මතුමත්තටත් ප්‍රීති සුව සෝමනස්යන් උදෙසා හේතු භූත වන ආකාරයෙන් පවත්වන්න නම් මෙන්න මේ අරමුණු හතර මනසට තදින්ම කාවැද්දිය යුතුයි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සතර බ්‍රහ්ම විහරණේ අපි මුදිතා ගුණය ගමුකෝ. මේවා උතුම් මානුෂීය ගුණාංගද?
එහෙම නැතිනම් මේ තුල ඉන් එහාට වැඩින්නා වූ දැන් නිවන අරමුණු කරගෙන මේ යොදා ගැනීම කෙසේද ස්වාමීන් වහන්සේ? දැන් සාමාන්‍යයෙන් අපිට මිනිස්සෙක් ලෙස සමාජයේ යහපත්ව හිඳීම උදෙසාමද මේ බ්‍රහ්ම විහරණයන් තිබෙන්නේ? නැත්නම් නිවන් මඟ සාක්ෂාත් කරගෙන යන පුද්ගලයෙකුට ඒ සඳහා මේ දුකින් ලැබෙන්නා වූ පිටිවහල කෙසේද ස්වාමීන් වහන්සේ? වරුණ සාමාන්‍ය ජීවිතයේ සතුටින් ඉන්න එපාය. පාරලෞකික වූ සුවයක් ලබන්නට කටයුතු කරන්න කලින් බුදුරජාණන් වහන්සේ සුවය අමාව ලබා දුන්නේ මේ ජීවිතයේ සුවපත් භාවය ලක්ක කරලානේ. ලැබිච්ච උත්තම මිනිස් ජීවිතයයි සාන්ත සුව නිවනින් පීනනය කරන්න කිව්වේ වරුණ. මහණෙනි සුවයක් තියෙනවා විඳින්න. ඒ සුවය හීනයන්ට ග්‍රාම්‍යයන්ට විඳින්න බෑ. භ්‍රමචාරී වෙන්න, සිල්වත් වෙන්න, මෙන්න ප්‍රතිපදා මෙන්න මේ සුවය විඳින්න මහණෙනි උත්සුක වෙන්න. එතකොට වරුණ නිර්වාණ අම ශාන්තිය කියන්නේ මේ ජීවිතයේ දිට්ඨ ධම්මව සාක්ෂාත් කළ යුතු, සනාත කළ යුතු, ප්‍රත්‍යක්ෂ කළ යුතු, විඳිය යුතු සුවයක්. එතකොට ඒ සුවය වරුණ මේ ජීවිතේ විඳ ගන්න නම් ප්‍රාථමික මට්ටමේ මානසික සතුට රැක ගන්න වැඩපිළිවෙලක් අප සතුව තිබිය යුතුයිනේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි මේ කතා කරන යුගය මම නිතරම කියන දෙයක් තමයි විවිධ විසම කෙලෙස් ධර්ම සත්ව సంతානයේ බලවත් වෙලා ඒවා වාක් කර්ම කාය කර්ම බවට පත් වෙලා සමාජයේ සෑම පුද්ගල මනසකටම සේන්දු වෙලා පුද්ගල මනස් පංච නීවරණයන්ගෙන් ඇවිලිච්ච යුගයක තමයි අපි මේ
ඒ මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ රමණීය ඉතිහාසයේ පුදුම ලස්සනට ජීවත් වුණා. සාන්තව උපශාන්තව ජීවත් වුණා. දෙවි මිනිසු මේ ලංකා ධරණී තලයේ දෙස බලා වන්දනා කළා. හරි පුදුමයි මේ මිනිසුන්ගේ හදවත් වල තිබ්බ ගුණය. ඒ ගුණයෙහි ජීවය, ගුණෙහි කේන්ද්‍රය කවුද? මහා රජතුමා. මහා රජතුමාගේ හදවතේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ වගේම දාන, ප්‍රිය වචන, අර්ථචර්යා සමානාත්මතා තිබුණා. මේ දානීය, ප්‍රිය වචනේ, අර්ථචර්යාව, සමානාත්මතාව මතු වෙන්නට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ අවශ්‍යයි. මේ සමුදායත් එක්ක තමයි ප්‍රාණඝාතයෙන් ආදී මිනිසු වෙන් වෙන්නේ, සිල්වත් වෙන්නේ. එතකොට වරුණ අපි මේ ධර්මයේ කතා කරද්දී මේකට බලවත් සහයෝගයක් අවශ්‍ය වෙනවා රට කරව නැත්තන්ගේ. විශේෂයෙන් දේශපාලන ශාපය යම් තාක්ද ඒ තාක් මිනිස් මනස අඳුරටමයි යන්නේ. ඒ තාක් අපි කොච්චර ධර්මයේ කතා කළත් මිනිසුන්ට අනිත් පැත්තෙන් එන මහා පීඩනයේ ඉදිරියේ ಗುಣ අමතක කරලා මිනිස්සු බඩගෝත්‍රය රැක ගන්න වෙහෙසෙනවා. ඉතින් ඒ තත්වයට අදපත් වෙලා තියෙන්නේ මුළු ලෝකෙම. රටක් දෙකක් නෙමෙයි. හැබැයි එහෙම හිතලා, එහෙම කියලා අපේ ಗುಣ පිරිහෙලාගෙන අපි සතර පාදවල විවර කර ගන්නවද කියලා ඔබම තීරණය කරන්නට ඕන. කරන්න දෙයක් නෑ වරුණ. කාල සම්පත්තිය, කාල විපත්තිය කියලා දෙකක් තියෙනවා. අත්ථේකච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි කාල සම්පත්තින් ආගම විපච්ඡanti. ඇතැම් කුසල කර්ම තියෙනවා. හොඳ යහපත් කාලයකදී කුසල කර්ම මතුවෙලා පෙරපින් පෑදිලා කෙනෙකුට සීල සමාධි ප්‍රඥා ගුණ පුරන්න හොඳ පසුබිමක් හම්බ වෙනවා. වරුණ පින් පුරන්නට පසුබිම පෑදීමමයි වාසනාවේ පෑදීම. එතකොට ඒ සඳහා හොඳ කාල සම්පත්තියක් අවශ්‍ය වෙන. කොමක්ද කාල සම්පත්තිය කියන්නේ? කලට වැසි වැසෙන, අකලට වැසි නොවැසෙන. ඒ වගේම මේ බාහිර පරිසරයේ කාරණා බොහොම තුලනාත්මකව පවතින සහ රජු ධාර්මික වූ, රටවැසියෝ ධාර්මික වූ, පාලක පාලිත දෙපිරිසම ධාර්මික වූ පදනමක, ඒ වගේ පසුබිමක මිනිසුන්ට පින් පුරන්න, ගුණ පුරන්න, විමුක්ති සුවය හොයාගෙන යන්න හරියම පහසුයි. එදා බිම්බිසාර රජතුමා නිසා මගධ රටවාසීන්ට මොනතරම් චරිතාදර්ශයක් ලැබුණද? කොසල් රජතුමාගේ අසද්දොස දානීය දිහා බලලා රටවැසියෝ එකතු වෙලා අපිත් රජතුමා මෙහෙම දානයක් දුන්නා, අපිට වඩා වැඩි දානයක් දෙන්න ඕනේ කියලා සෝදානම් වුණා. සාමාන්‍ය මිනිස්සු හැමදාම චරිතාදර්ශ ලබා ගන්නේ වරුණ භික්ෂුවගෙන් නෙමෙයි. භික්ෂුවගෙන් ලබා ගන්නවා. හැබැයි වැඩිපුරම ලබා ගන්නේ Tamanට ඉහෙලින් ඉන්න පුද්ගලයෝ කවුද? ඒ ගිහි සමාජයේ ඉහෙලින් ඉන්න අය කවුද? වැජබෙන අය කවුද? පාලකයෝ කවුද? අන්න ඔවුන්ගේ චරිතාදර්ශ ගන්න සාමාන්‍ය මිනිසා. හේතුව මම මේකට කියන්නේ වැඩිපුර භික්ෂූන් ඇසුරු කරන්න ලැබෙන්නේ නෑ අද ගිහි සමාජයේ. එදානම් හැම උදෑසනකම හැම ගම් දනව්වකටම වගේ රහතන් වහන්සේ නමක් පිණ්ඩපාත වැඩියා. අනාගාමී උතුමෙක් පිණ්ඩපාත වැඩියා. සෝතාපන්න උතුමෙක් පිණ්ඩපාත වැඩම කළා. එදා මේ ලංකා ධරණී තලයේ ඉසිවාත පටිවාත සිවුරෙන් හමායන කසාවතේ සුවඳින් පැතිරිලා ගියා. ඉතින් එදා මිනිසුන්ගේ හිත ඇවිසිලා තිබුණා නම් කුමක් හෝ අරමුණකින් අර සොඳුරු සාන්ත දාන්ත රූපේ උදෑසන දකින්නකොටම මුළු හදවතම මෛත්‍රියෙන් පිරී ගියා. කරුණාවෙන් පිරී ගියා, මුදිතාවෙන් පිරී ගියා. අර ගුණ හැම උදෑසනකම හදවත්වල ඇති වෙන්නට ඒ අරමුණ හොඳ තෝතැන්නක් වුණා, නිම්නයක් වුණා, සුභූමියක් වුණා, මනා ක්ෂේත්‍රයක් වුණා. දැන් අද වෙනකොට උදෑසනක අවදි වෙච්ච වෙලාවේ බඳු අරමුණු දකින්නට තියෙනවද? ඒ නිසායි මම කිව්වේ දැන් කාලේ මිනිසුන්ට වැඩිපුරම ආදර්ශ ලැබෙන්නේ භික්ෂුවගෙන් නෙමෙයි. අපි දැන් මෙහෙම ධර්මයේ කතා කරනවා, අසාගෙන ඉන්න උවමනාවක් තියෙන ඇත්තෝ මේවට සවන් දෙනවා, මේ ධර්ම හොයාගෙන එනවා. බහුතරයකට බරුණ බහුතරයකට සිද්ධ වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. ඉතින් ඒ නිසා මේ මිනිසුන්ගේ ජීවිතවලට අපි හැමදෙනාම වග කියන්නට ඕන. අපි හැමදෙනාම වග කිව යුතුයි මේ උදෙසා. කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා යම් ගුණාත්මක වශයෙන් මන්දගාමී බවක් තියෙනවා නම්, පසුබැස්මක් තියෙනවා නම් මෙන්න මෙතනට ප්‍රතිකර්ම නොකර අපි හැමදෙනාම එකතු වෙලා මේ ධර්ම කවදාකවත් වඩන්න නම් හම්බ වෙන්නේ නැහැ වරුණ. බොහෝ දෙනා අහනවානේ මෙච්චර බණ කියන රටේ ඇයි මෙහෙම විපත් අනතුරු වැඩි වෙන්නේ කියලා. ඒක ධර්මයේ වැරද්දක් නෙමෙයි වරුණ. සංඝරත්නයේ වැරද්දක් නෙමෙයි. වරුණ දවසට පැයක් වරුණ ධර්ම කතාවක් අහනවා. ඉතුරු පැය 23ෙම වරුණ වෙන දෙයක් අහලා බලන්න. වරුණගේ හිතේ වැඩෙන්නේ අර ධර්ම කතාවේ කියපු කරුණුද? එහෙම නැත්නම් අර විසම අරමුණු ටිකද? ඒ වගේම වරුණ දැන් වරුණ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා විරාගයේ පිළිබඳව පැයක්, රාගයෙන් වෙන්වීම පිළිබඳව. ඉන් අනතුරු ඉතුරු පැය ගානෙම රාගය ඇති වෙන අරමුණුත් එක්ක ස්පර්ශ වෙනවා නම්, දකින්නවා නම් ඒවත් එක්ක සම්බන්ධව රාගය බලවත් වෙනවා. හේතුව සත්වයාගේ සාමාන්‍ය පොහොදුන් මිනිසාගේ භව ප්‍රകൃතිය මේ රාගය කියන්නේ. ඉතින් ඒ නිසා අද කාලේ වරුණ මේ බණ කතාවක්, ධර්ම සාකච්ඡාවක් ඇහෙන්නේ මොනතරම් සීමිත පිරිසකට සීමිත වෙලාවක්ද? වැඩි වෙලාවක් තිස්සේම ඇහෙන්නේ කාමුක අඳුනා. මුළු දවස පුරාම කොහෙන් බැලුවත් දකින්න ලැබෙන්නේ
කාමයන්හි මූර්ජාවට පත්වෙච්ච හැසිරීම. මූණවල් වල ඇස්වල බලන්න ලැබෙන දකින්නකොට එක්කෝ රාගය, එක්කෝ ද්වේෂය, එක්කෝ මසුරුකම, එක්කෝ අහංකාරය. ඉතින් අර පුංචි දරුවෙන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ ටික දකින්නකොට අර ලස්සන මලක් වගේ හිත කාලයක් යනකොට ගලක් වගේ වෙනවා. ඉතින් මේවා වරුණ හරිම සෝචනීය තත්වයන්. හැබැයි කාටවත් දොස් කියන්න, කවුරුවත් පිළිබඳව අපහදින්න, කාටවත් වැරද්ද පටවන්න නෙමෙයි මේ කතාව මෙහෙම කියන්නේ. ඔබ දැන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඔබේ ආශය දවසින් දවස ගත වෙලා යනවා. ඔබ ලෝකෙට දෙස් දෙවල් තබා හිටියොත් ඔබේ හිත තවත් අපිරිසුදු වෙනවා. පසුබිම හඳුනා ගන්න, කලමනාදේ හඳුනා ගන්න වඩාත් වීරියෙන් ඔබ තෝරාගත යුතුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ජීවිතේ හෝ පරදුවට තබ මම මේ බ්‍රහ්ම විහාර වඩනවා කියලා හිතුවත් වරුණ ආන්නයට මේ ධර්ම වැඩෙනවා. ඉතින් ඒ නිසා මේ සමස්ත ප්‍රශ්නේ අපි හොඳට හඳුනාගෙන අපේ ජීවිතවලට ධර්මයේ ශාන්තිය ලබා ගනිමු. හොඳයි, මම හිතන්නේ මීට වැඩි අවවාදයක් අනුශාසනාවක් ජීවිතයකට අවශ්‍ය නැහැ. හැදෙන කෙනාට එක පුංචි දෙයක් ඇති ජීවිතේ හරවා ගන්නට, වෙනස් කර ගන්නට. ස්වාමීන් වහන්සේ මට මදක් අවසර දෙන්න. මම මේ ඊයේ පෙරේදා දෙටුවා අපේ වන්නිලැත්තන් වැඩි නායකතුමන් කරලා තිබුණ ප්‍රකාශයක් ස්වාමීන් වහන්සේ. මට හිතෙනවා මේ අද දේශනාවත් එක්ක ඔබ වහන්සේ කියපු මේ අපේ ගුණාංගයන් නැතිකමත් එක්ක අපි විඳින දුක්ඛය පිළිබඳ, අපි විඳින මේ තරඟකාරී සමාජ රටාවේ කියාගෙන අපි කරන දේවල් වල විපාකයන් පිළිබඳව එතුමන් සඳහන් කරලා තියෙනවා. මම කෙටියෙන් ඒ කාරණාව සිහිපත් කරන ස්වාමීන් වහන්සේ එතුමන් සිහිපත් කරනවා, වන්නිලැත්ත සිහිපත් කරනවා මේ මහ පොළොවේ කොතනක හරි අපේ දරුවන්ගේ ලපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවල ඇටයක් හිටවල ඒ හැදෙන ගහට Tamanගේ යහළුවෙකුට වගේ, Tamanගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන අපේ දරුවන්ට කියා දෙන්න ඕන කියලා. එදා පායපු ඉර හඳ නෙමෙයිලු අද එතුමන් දකින්නේ. එදා දැක්ක අහස නෙවෙයිලු අද එතුමන් දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයිලු අද ජීවත් වෙන්නේ. මේ සියල්ලම ගත්තහම එතුමන් සිහිපත් කරනවා මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලා. ඒත් අපේ ආත්තිලා ඇත්තෝ මුත්තිලා ඇත්තෝ ජීවත් උනේත් මිය ගියත් එකම ලෝකෙක. මෙහෙම සඳහන් කරලා එතුමන් සිහිපත් කරනවා අපි එදා ඉරට ඉර දෙවියෝ කිව්වා. හඳට හඳ දෙවියෝ කිව්වා. වැස්සට පොළොවට සුළඟට අපි සැලකුවේ දෙවිවරුන් හැටියට. ඊට හේතුව අපි පරිසරයට ආදරය කරපු නිසා. අද එතුමන් එහෙම සඳහන් කරලා අවසාන වශයෙන් සිහිපත් කරන ස්වාමීන් වහන්සේ අද අපේ ජන සමාජයට දරුවන්ට මේවා නැහැ. අපේ බොහෝ දිනකට මේ පිළිබඳ හැඟීමක් නැහැ. ඒ අය සිරිත් විරිත් අමතක කරලා මිනිස්සු සතුන්ගෙන් කැලෙන් අවුවෙන් වැස්සෙන් සුළඟින් ලැබුණු දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැටකොටු බැඳලා සීමා හදාගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. එක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාවට මිනිස්සු කියන්නේ දියුණුව කියලා. මට ඒ වචනේ හෙනකොටත් හරි අපුලයි කියලා තුමන් සිහිපත් කළා තියෙනවා. මට මේකේ හිතුනේ ස්වාමීන් වහන්සේ දැන් පරිසරයත් එක්ක බද්ධ වෙලා. එතකොට මිනිස්සුන්ට ආදරය කරන හිතක් ඇති කරගෙන අපි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ වැද්දෝ කියනකොටම අපේ හිතට එන්නේ ප්‍රචණ්ඩකාරී. එහෙම නැත්නම් අර සමාජගත වෙච්ච නැති, ශිෂ්ටාචාරගත වෙච්ච නැති කොටසක් විදිහට අපි සාමාන්‍යයෙන් එදා ඉඳලම වැද්දන් කියන නාමය දැක්කේ. හැබැයි මේ තුනන් තුල ඔබ වහන්සේ කියන සතර බ්‍රහ්ම විහරණයන් අපිට කදිමට පේනවානේ ස්වාමීන් වහන්සේ. දියුණුවයි අර එතුමන් කියන අපුලක් ඇති වෙන වචනය පිළිගත්ත අපේ සමාජයේ අපි හරි පහත් තැනකට වැටෙනනේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිවම වරුණ වන්නිලැත්තන්ට වැටහෙන දේ මේ දැනුගත්කම් හදාගත්තාය කියන ඇත්තන්ට වැටහෙන්නේ නැති එකනේ පුදුමේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට දීපු දහම වැඩෙන්නේ වරුණ ඒකට වැද්දද ඔය සාමාන්‍ය මේ එලිමහන ජීවත් වෙන කෙනාද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හදවත්වල කරුණාමුදු ගුණ තියෙනවද කියන එක. කෙනෙකුට යම් වැරදි ආදර්ශයක් නිසා වැරදි පැත්තකට යාම සිද්ධ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ කුකුට මෙත්ත කියන වැද්ද සහ ඒ දරු පිරිසම දුනුදිය දරාගෙන බුදුරජාණන් වහන්සේට විදින්න ඇදගෙන ඉන්නවා. ඒ ඇත්ත දවසකට මේ දැන් එකම ඒ වන්නිලැත්තන්ගේ කවුරුත් මම හිතන්නේ දවසකට ඔය තරමින් සතුන් මරනවා ඇති කියලා. ඔය කියන ඇත්තෝ දවසකට එක් මලපුණු 100 200 තියලා ඒ මලපුණු 100ක් 200ක සතුන් අල්ලගෙන කරත්තයක් පිරෙන්න මස් අරගෙන යනවා නගරයට. උන් හිතලා බලන්න කොච්චර සතුන් දඩේමක් ඒ කාලේ සිද්ධ වෙන්නේ නැද්ද ඔය කියන නැත්තන්ගේ. ඒ ඇත්තන්ටත් මේ දහම ලැබුණා. කල්යාණ මිත්‍රයාගේ ඇසුර ලැබුණා. කාරණේ පෙන්වා දෙද්දී විචාර බුද්ධියෙන් තෝරගන්නට තරම් පෙර සංසාරේ වාසනා ගුණය පෑදුනා. දුනුදිය දරාගෙන දුනුීතල බිමට වැටෙනකොට මේ අත සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වුණා. ඔන්න බුදු සසුනේ අසිරිය. ආශ්චර්ය බව එම තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඒ ඇත්ත කීපයක ඇත්ත වරුණ.
එයත් මේ මහා පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. එයත් දශක කීපයක අත්දැකීම් සහිතවයි මේ දේ ප්‍රකාශ කරලා තියෙන්නේ. අවුරුදු 60 ගාණක් ජීවිතයේද ජීවිතේ. එතකොට වරුණ බලන්න මේ ශිෂ්ටාචාරගත වීම කියන වචනය. මොකක්ද ශිෂ්ටාචාරය කියලා කියන්නේ? මොකක්ද ශිෂ්ට බව කියලා කියන්නේ? මොකක්ද ආචාරය කියලා කියන්නේ? මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන මේ උත්තම ශික්ෂණ ප්‍රතිපදාවෙන් අන්‍ය වූ ශිෂ්ටාචාරයක් ලෝකේ තියෙනවද? ඇතිතා ගුණධර්ම ලැබුම්ගත් එකම තැන මේ බුද්ධ ශාසනය. ඒ නිසා අපිට ශිෂ්ටාචාර ගැන කියලා දෙන්න වෙන කවුරුවත් අවශ්‍ය නැහැ වරුණ. අපට ආචාර ධර්ම ගැන කියලා දෙන්න අපි තමයි ආචාර ධර්ම මුළු ලෝකෙටම කියලා දුන්නේ. වැඩිය නෙමෙයි. ගෙදෙට්ට ආවට පස්සේ වාඩි වෙන්න කියලා ආසනයක් පනවලා දීලා තියෙන හොඳම කෑම වේල දෙන්න තරම් මෘදු හදවත් තිබුණේ අපේ මිනිසුන්ගේ. දැන් ගිහලා බලන්නකො පිටරටකට හිත පුරාම ආයුබෝවන් කියලා අපි වන්දනා කරලා කතා කළේ. හිත පුරාම ආයුබෝවන් කියලා වන්දනා කරලා කතා කළේ. ඒ විතරක් නෙමෙයි මේ එන කෙනාගේ තරාතිරම වගතු ගෙහෙව් වෙන ඉස්සෙල්ලාම බැලුවේ බඩගින්නද ඉන්නේ, පිපාසයෙන්ද ඉන්නේ, වැසිකිලි කැසිකිලියටද යන්න ඕනි. ඒ ටික අහන්න තරම් අපේ මිනිසුන්ගේ හදවත් වල මොන තරම් උදාර ගුණ තිබුණාද? ඒ නිසා අපිට ආදර්ශයක් තියෙනවා. අපිට හොඳ හයියක් තියෙනවා. අපිට ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා අපි අන්නේ හයිය හිතට ගන්නට ඕනි වරුණ. ඒවා නැවත නැවත කතා කරනවා වගේම ජීවිතේට ගලප ගන්නත් බලන්න ඕනි වරුණ. ජීවිතේට ගලපා ගැනීමමයි අපේ නැති වෙලා තියෙන්නේ. කතා කරනවා වගේම ජීවිතේට දවසින් දවස එක ගුණයක් වරුණ. දවසට එක ගුණයක් මම හදා ගන්නවා. එක වැරද්දක් මගහරවාගෙන එක ගුණයක් ඒ වෙනුවට මම එකතු කර ගන්නවා. එතකොට වරුණ හිතලා බලන්න. දවසකට එක වැරද්දක් අඩු කරගන්න බැරි වුණා කියමු. හරි සතියකට එක වැරද්දක් මගහරවා ගන්නවා. හරි එහෙමත් බැරි වුණා කියලා හිතන්න වරුණ. මාසෙකට එක වැරද්දක් ගන්න නැති කරගත්තොත් අවුරුද්දක් යනකොට වැරදි 12කින් එයාට මිදින. අවුරුදු 20ක් ජීවත් වෙනකොට කොච්චරනම් සුදනික් වෙනවද? මෙහිමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෝකං කණේ කණේ. නිද්දමේ මලමත්තනෝ. ටිකෙන් ටික අර රත්තරන් වලට මිශ්‍ර වෙලා තියෙන විවිධාකාර ලෝහ වර්ග ඒ උෂ්ණ මට්ටම් වලට රත් කර ඉවසීමෙන් යුතුව ඒවා අයින් කරලා රත්තරන් තෝර බේර ගන්නවා වගේ මහණෙනි ටිකෙන් ටික හිතේ තියෙන අඩුපාඩු අයින් කරගන්න. වරුණ ගුණධර්ම ටික මතුවෙන්න නම් දුර්ගුණ ටික අයින් වෙන්න එපාය. දැන් හදවත් පිරලා තියෙන්නේ විසමාචාර වලින් කොතනින්ද ගුණධර්ම මතුවෙන්නේ? ඒ නිසා වෛරය අයින් කරලා ඒ වෙනුවට මෛත්‍රිය. ඊළඟට විහිංසාව අයින් කරලා ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණාව ඇති කරගන්න කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අන් අය වෙත ඉරිසියාව මසුරුකම ඇති කරනවා වෙනුවට මුදිතාව ඇති කරගන්න. තින්නම් ධම්මානම් පහානාය තයෝ ධම්මා භාවේ තබ්බා. මහණෙනි පව්කම් තුනක් තියෙනවා ඒ තුන දුරු කරන්න. කුසල් දහම් තුනක් තියෙනවා ඒ තුන වඩන්න. කතමේ තයෝ මොනවද ඒ තුන? අරතියා පහානාය මුදිතා භාවේ තබ්බා. අපට අපේ ජීවිතේ සතුටක් නැත්නම් සතුට නැති වෙලා තියෙන්නේ මුදිතාව නැති නිසා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්න පොඩි දරුවෙක්ගේ හරි මහල්ලෙක්ගේ හරි මැදි වයසේ කෙනෙක්ගේ හරි ජීවිතේ සතුටක් නැහැ. මම සතුටින් නෙමෙයි ඉන්නේ. මම හරිය දුකකින් ඉන්නේ. එහෙනම් තේරුම් ගන්න යාගේ ජීවිතේ මුදිතා ගුණේ නැහැ. ඇයි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අරතියා පහනයි මුදිතා භාවයේ තබ්බා. ඒ වගේම කෙනෙක් කියනවා නම් මට හැම වෙලාවකම හිතේ හරිය තරහක් එනවා. කොච්චර හරි ගැටීමක් එනවා. විහිංසාය පහනයි අවිහිංසා භාවයේ තබ්බා. එයා කරුණා භාවනාව වඩලා නැහැ. ඒකයි යාට නිතර මානසික ගැටීම් වෙන්නේ. වරුණ ප්‍රශ්නයත් පැහැදිලි උත්තරයත් පැහැදිලි. එහෙනම් දැන් අන්ධකාරය අතපත ගන්න අවශ්‍ය නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැන් සාමාන්‍ය ලෝකෙ මිනිස්සු කියනවා මම කොච්චර හරි පින් කරන්න හැදුවට ආයිමත් මගේ අතින් ශික්ෂාපද කැඩෙනවා. ආයිමත් මගේ අතින් අකුසලයට යනවා. ආයිමත් මම හැංගීම් වලට වසඟ වෙනවා. මම හිතනවා වැරද්දෙන් අත මිදෙනවා කියලා. අනේ මම නැවත යනවනේ වැරද්දට. අධම්මචර්යාය පහනාය ධම්මචර්යා භාවේ තබ්බා. එහෙම හිතුවට මදි මම වැරද්දෙන් අත මිදෙනවා කියලා. වැරද්දෙන් අත මිදීම පිණිස ධම්මචර්යාවේ යෙදෙන්න. එතකොට අධර්මචර්යාව ඈත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාරන මාර්ගය හැරනම් වෙන සැනසීමක් හොයන්න එපා ලෝකේ කාගෙන්වත්. වරුණ මේ ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනා බාහිර පොත්පත් කියවීම සම්පූර්ණයෙන් නතර කළ යුතුයි. බාහිර අනවශ්‍ය විතර්ක ඔලුවට දාගන්න එක මුළුමනින්ම නතර කළ යුතුයි. ඔය S2 සතුටු කරන විකාර රූප බැලීම මුළුමනින්ම නතර කළ යුතුයි. ඔය හිත ඇවිස්සෙන කාම අඳෝනා සම්පූර්ණයෙන්ම නැසිය යුතුයි. ඒවත් එක්ක මේ ධහම හැසිරෙනවා කියන එක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඒක සිද්ධ වෙන්නේ නැම තමයි. බුදුරජාණන් වහන්සේට අභියෝග කරන්න අපි කාටවත් බෑ වරුණ. ඉතින් ඒ නිසා මේ ධහමේ හැසිරෙන බලාපොරොත්තු වෙන කෙනා දැන පෙනි කුණු ඇතුලේ තියාගෙන ඉන්නවා නම් එයාට ඉස්සරහට දියුණුවක් නැහැ. දැන පෙනි කුණු ඇතුලේ තියාගන්න එපා. ඒ වෙනුවට මේ ලස්සන ගුණ හදවතට එකතු කරගෙන මලක් වගේ ලෝකේ සුවඳවත් කරන ඔය මිනිස් හදවත ලැබිච්ච වෙලාවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දියුණු වෙනවා දැකලා අපි බොහෝ වෙලාවට අපේ සමාජයේ හුරු වෙලා තිබෙන්නේ ඔහු පරයා උඩට එන්න.
ඒකනේ සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් බලන්නේ කියන්නේත් එහෙමයි මේ තරඟකාරී සමාජයේ එකිනෙකා පරයා යන පුද්ගලයෙක් වෙන්න ඕන නැත්නම් අපි වැටිලා සාමාන්‍ය සමාජය අගය කරන්නේ ඒක. එයාට වඩා උසස් කෙනෙක් වෙනවාය කියලා අපි හඳුනාගෙන තිබෙන්නේ ඒක. ඒකෝට මේ හානි කරයි. මුදිතාව තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? අධ්‍යාපනය ලබන දරුවන් විශේෂයෙන්ම අපි පහුගිය වැඩසටහන් කිහිපෙදීම ඔබ වහන්සේ සිහිපත් කරන්නට යෙදුණු අනුශාසනා කරන්නට යෙදුණු මේ දරු පරපුර පිළිබඳව. මට හිතෙනවා දැන් අධ්‍යාපනය ලබන දරුවන්ටත් මේම තමයි මුදිතාව නැති තත්වයන්ම තමයි සමාජගත වෙන්නේ අධ්‍යාපන රටාව තුළදී. තව කෙනෙක් පරයා තමන් අධ්‍යාපනයෙන් ඉහළට එන්න ඕන. ඇයි තව කෙනෙක්ව ඒකට එකතු කරගන්න. තව කෙනෙකුට වඩා ඉහළට එන්න හදන්නේ. මේක මේ අධ්‍යාපන රටාවේ ඉඳලම තිබෙනවා. මේක අපේ අනාගත පරපුරට ලොකු බලපෑමක් වේවිනේ ස්වාමීන් වහන්සේ. මේ කියන විදිහට අපේ ගුණාංගයන් නැති කරන්නට අධ්‍යාපනයත් එක්ක අතකින් එහෙම බැලුවහම ඉවහල් වෙලා. වරුණයි අනාගත පරපුරට කියන්නේ. දැන් මේ පරපුරට ඔය විනාශ වෙලා නැද්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළේ වරුණ ජයං වේරම් පසවති දුක්ඛං සේති පරාජිතෝ කියලානේ. වරුණ තරංගයෙන් මිනිස් සංහතියට වෙන සැනසීමක් නැහැ. වීරය ධර්මානුකූල උත්සාහය හොඳයි. හැබැයි තරංගේ එපා. පොර පිටියට දරුවෝ ඇදලා දාන්න එපා. තරංගකාරී මනසක් දරුවෙකුට දුන්න කියන්නේ මහා ගින්නක් ඒ දරුවගේ හදවතේ ඇති කළා වගේ. කවදාද ඒ දරුවා සතුටින් ඉන්නේ? හැමදාම තරංගේ. මේ මුළු අධ්‍යාපන ක්‍රමයේම වග කියන්නට ඕන මේ තියෙන පරිහානියට. මේ මුළු දේශපාලන ක්‍රමයේම වග කියන්න ඕනි මේ තියෙන පරිහානියට. සමස්ත වැඩිහිටි පරම්පරාවම වග කියන්න ඕනි මේ තියෙන පරිහානියට. හැබැයි මම සංඝ රත්නයට චෝදනා වෙන්න කරන්නේ නෑ වරුණ. ඉතින් ඒ නිසා අපි හැමදෙනාම ඔවුනොවුන්ට චෝදනා කරගන්න නෙමෙයි මේ කියන්නේ. අපේ අම්මලා අපේ වැරදි හදාගන්න හඳුන ගන්න ඕනේ. අපේ අම්මලා මේ වහගෙන ඉන්නවා, අපේ තාත්තලා අහගෙන ඉන්නවා. ඒ වගේම තරුණ තරුණියෝ දරුවෝ අහගෙන ඉන්නවා. දැන් ඔයයන්ට පුළුවන් අවස්ථාවක් තියෙනනේ මේ ලෝකෙම බබළුවන්න. මේ ලෝකෙට හොඳ චරිතාදර්ශයක් දෙන්න. මේ ටික අහලා හෙට උදේ වෙනකොට ඔඩොක්කුවේ තියාගත්ත දෙයක් හලලා අයින් කරනවා වගේ අයින් කරන්න එපා. ඔබ ඉස්සෙල්ලාම මෛත්‍රියෙන් පිරි හදවතක් ඇති කරගෙන මෛත්‍රියෙන් ලොව ආමන්ත්‍රණය කරන්න. ඔය වෛරක්කාරයන් කියා ගන්න හැමදෙනාම ඔබ වටා හරියට මලයේ සුවඳට එන බමර සමූහයක් වගේ එකතු වේවි. බුදුරජාණන් වහන්සේගේ හදවතේ තිබ්බ මුදිතාව මොනතරම් පුදුමයිද වරුණ. එදා භාග්‍යවතුන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ලෝකයේ දිස බැලුවා. බලාවදාලා. අනේ මම කාටද පිහිට වෙන්නේ? බලාවදාන්නකොට දැක්ක පස්වග තාපසවරු මට බොහෝ කල් උපකාර කළා. මාත් සමගම සංසාර ගමනේ ආවා. අදාන්න ඉසිපතන මිගදායේ ඉන්නවා. තාම ඉන්නේ මිත්‍යා ප්‍රතිපදාව. වැරදි අවබෝධයක. ඒ සිරිපා කමල් තබදබා වැඩම කළා ඉසිපතන මිගදායට. වඩිනකොට පංචවග්ගීය තාපසවරුන්ගේ කතිකාවත් ඔබ දන්නවනේ. අමුතුවෙන් කියන දෙයක් නෑනේ. අපි පිළිගන්නේ නැතුව ඉමු. අපි අසුන් පනවන්න නැතුව ඉමු. ගණන් ගන්න ඕනේ නෑ කියන එක නේ කිව්වේ වරුණ. මේ ලෝතුරා බුදු කෙනෙක් වඩිනකොට සමාන කෙනෙකුට ආමන්ත්‍රණය කරන විදිහට ආමන්ත්‍රණය කරා. තමන්ගේ යාළුවෙකුට කතා කරනවා වගේ. බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා මා භික්කවේ තථාගතං නාමේනච ආවසෝවාදේනච සමුදාචරතහ කියලා වදාරන්න. මහණෙනි එපා තථාගතයන් වහන්සේට සමාන යාළුවෙකුට කතා කරනවා වගේ කතා කරන්න එපා. අරහම් භික්කවේ තථාගතෝ සම්බුද්ධෝ. මහණෙනි බුදුරජාණන් වහන්සේ දැන් වීත රාගී, වීත දෝෂී, වීත මෝහී සම්මා සම්බුද්ධයි. ඕදහත් භික්කවේ සෝතං. මහණෙනි කන් යොමු කරන්න. අමත මදිගතං. මම අමෘත අමාමහ නිවන අවබෝධ කළා. සැනසීම අවබෝධ කරගත්තා. අහමනුසාසාමි මං නුඹලාට ධර්මයේ දේශනා කරන්නම්. අහං ධම්මං දේශේමි යතහ අනුසිට්ඨං තතහ පටිපජ්ජමානෝ මා වදාරණ විදිහට නුඹලා පිළිපදින්න. මොහොතක් සමන් දෙන්න. නචිරස්සේව යසත්තාය කුල පුත්තා සම්මදේ වගාරස්මානගාරියම් පබ්බජන්ති. වැඩි කාලයක් යන්නේ මේ ධහම නුඹලට අවබෝධ වෙනවා. අනුත්තර බ්‍රහ්මචර්යාව කෙළවර සයන් අභිඥා සච්චිකත්වා. නුඹලාගේම හදවතින් මතුවෙන විශිෂ්ට ඥාණයෙන් මා වදාරන සත්‍ය නුඹලාට පසක් වෙන මොහොත වැඩි ඈතක නෑ සමන් දෙන්න කියලා ආරාධනා කරන්න සිද්ධ වුණා. ඒ වෙලාවෙත් පස්වග තාපසවරු සමන් දුන්නේ නෑ. පළවෙනි වතාවට භාග්‍යවතුන් වහන්සේ සිරි මුහුමඩලින් වදාලා. දෙවෙනි වතාවට තුන්වෙනි වතාවටත් වදාලා. වරුණ තුන් ලෝකයක් සැනහූ රන්ටස් විහිදෙන බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් මේ මුදිතාවෙන් පිහිට වෙන්න හදන්නේ. කාටද? පස්වග තාපසවරුන් තුන් වතාවක් කිව්වත් පිළිගත්තේ නැහැ. හිතක ඇතිවන හිතුවක්කාර අදහස බලන්න. කවදාවත් ඉන් පෙර ඒ මහා බෝසතාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධෝ කියන වචනේ සිරි මුහුමඩලින් ප්‍රකාශ කළා තිබෙන්නේ නැහැ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයක පැහැදිලිව ගර්ජනා කළ ප්‍රකාශ කරන දේශනා කරනවා. අවසානයේ අහනවා තාපසවරුනි මම කවදා හෝ දවසක අභිජානාත මේනෝ තුම්මේ භික්කවේ හිතෝ පුබ්බේ ඒවරූපම් පභාවිත මේතක් මින් පෙර එක දවසකවත් මගේ මේ මුවමඩලින් මෙහෙම වචනයක් මං කියලා තියෙනවා මතකද නුඹලට කියලා. අන්න සිහිය ඇති වුණා. ඊට පස්සේ නිහඬ වුණා. නොහේතම් බන්තේ කිව්වේ අන්න එතකොට. නෑනේ ස්වාමීනි. එහෙම එකක් කියලා තිබුණේ නෑනේ. එහෙනම් අපි සවන් දෙන්න. අන්නේ වෙලාවේ තමයි වාඩි වුනේ. අන්නේ වෙලාවේ තමයි 18 කෝටියක් දිව්‍ය බ්‍රහ්මවරු අහස් කුසේ පිරිවරාගෙන මේ මුදිතා මෙහෙවර සිද්ධ කළේ ලෝකයෙන්.
බුදුරජාණන් වහන්සේ නැති ලෝකයක වරුණ මොනව ලැබුණත් වැඩක් තියෙනවද? ඔය එක සම්පතකින් ඔය ගොඩ නැගිලි ගොඩෙන් වැඩක් නැහැ. ඔය අහසෙන් ගමන් කරා කියලා වැඩක් නැහැ. ඔය සීත මන්දිර වලට වෙලා දෙතිස් කුණපයක් පෝෂණය කරගෙන මොනවද ලැබෙන්නේ අවසානයේ? මහ පොළවේ 4 රියනක තැනක් විතරයි. එහෙම නැත්නම් අලු ටිකක් විතරයි. ඒ නිසා ඕවට මුලා වෙන්න එපා. ඕවට රැවටෙන්නත් එපා. සැබෑ සැනසීම හඳුනාගෙන ඒ ලබන්න. මේ ආරාධනාවේ උදෙසා. එහෙමයි සයන්ස. අපිට අද දවසේ සිඩ්නි තසපුවෙන් සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ බලන්න අර අපිට මෙච්චර වටින දෙයක් ලැබිලා අපිට එහි අගයක් නොතිබුණු එක ගැන සමහරු කියයි මුදිතාව පිළිබඳව අපි වඩනවා කියලා. හැබැයි බලන්න අපේ එතන කොතනක හරි තව අඩුවක් තියෙන්නේ නැති පිරවිය යුතු තැනක් තිබෙන්නට ඇති. ඒ ගුණේ අපි වඩන ක්‍රමයේ තුලදී යම් හානියක් ඇතැම් වෙලාවට අපට නොදැනීම ඇති වෙන්නට ඇති. ඒව හදාගන්නට මේ හොඳ අවස්ථාවක්. සනස් අපි ද මුදිතා ගුණය බ්‍රහ්ම විහරණය අපි භාවනාවක් ලෙස වඩන්නට දැන් මේ මොහොතේ ඉඳලා සූදානම් වෙනවා. වැඩසටහන නිමාවටපත් වෙන මොහොතේ ඉඳලා සූදානම් වෙනවා. අපි කොහොමද ස්වාමීන් වහන්සේ සඳහා යොමු වෙන්නට ඕන? අපිට ඒ සඳහා පරිසරය උදා කරන්නකෝ ස්වාමීන් වහන්සේ. වරුණ මෙත්තා කරුණා භාවනා වඩනවා වගේම සාන්ත ඉරියව්වකින් තන්පත් වෙලා දැස පියාගෙන ක්‍රමානුකූලව මේ භාවනාව මුදිතා භාවනාව ධ්‍යාන මට්ටම දක්වාම දියුණු කරන කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ උපදෙස් අනුව පිළිපදින්න. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් වාඩි වෙලා යම් සත්ව ප්‍රමාණයක් නැත්තම් නැගෙනහිර දකුණ ආදී වශයෙන් දිසාගත සත්වයන් හෝ එම නැත්තම් සියලු සත්වයෝ හෝ අරමුණු කරගෙන ඒ සියලු සත්වයෝ සැපතින් නොපිරිහේවා, ලැබූ සැපත බොහෝ කල් පවතිවා, සැපතින් නොපිරිහේවා, ලද සම්පත බොහෝ කල් පවතිවා. මෙන්න මේ මානසිකාර්යය තමයි මුදිතා භාවනාවේදී වඩන්නේ. ඒක පුද්ගලයාගෙන් පුද්ගල කොටාස වශයෙන් සලකලා වෙන් කරගෙන ක්‍රමානුකූලව ඉදිරියට දියුණු කරගෙන යනකොට සමාධිය ඇති වෙනවා. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන් මේ අවවාදයෙන් අනුශාසනයෙන් පසුව යම් වෙලාවක් දැස පියාගෙන වාඩි වෙලා අර මෛත්‍රිය පැතිරෙව්වා වගේම නැගෙනහිර දිසාවේ සියලු සත්වයෝ සැපවත් වේවා, ලැබූ සැපය අභිවර්ධනය වේවා, ලැබූ සැපයෙන් නොපිරිහේවා, අන්න එහෙම වචනයෙන් කියමින් සිතින් හිතමින් මේ අදහස හිතට කවද්දන්න. ඒක තමයි මුදිතා භාවනාව. එහෙන් බලනවා සෝනන්ස මුදිතා භාවනාව හරි පහසුවෙන් අපිට වඩන්නට පුළුවන් භාවනාවක්. පහසුවෙන් විතරක් නෙවෙයි මරුණ, අනුන්ගේ සම්පත් නිසා අපිට අප්‍රමාණ පිනක් එකතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ භාවනාව සැබවින්ම ඔබට ඒකාන්ත ශාන්තිය පිණිස හේතු වෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම සාකච්ඡාව නිමා වීමත් සමගම ඔබ ඔය ආසනයේම තැන්පත් වෙලා මොහොතක් මේ භාවනාව වඩන්න. ජීවිතයට මහා සැනසීමක්, සතුටක් හදවතට එකතු වේවි. අතිපූජනීය මහා සංඝරත්නයට මේ පින් අයිති වේවා. මේ බණපදයේ ඇසූ මේ සාකච්ඡාවට සවන් දුන් පින්වත් වරුණය තුළු සියලු දෙනාටම මේ උතුම් මුදිතා භාවනාවේ අසිරිය විඳ ගන්න ලැබේවා. ඔබ සියලු දෙනාම සැපවත් වේවා. ලැබූ සැපයෙන් නොපිරිහෙත්වා. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ නැමැති සම්පත සෞසතුන් වෙත ලැබෙත්වා කියලා අපි මුදිතා භාවනාව වඩමු. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. හැම දෙනාම තෙරුවන් සරණින් සුවපත් වෙත්වා කියලා මම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ බොහොම සතුටින් අනුමෝදන් වෙමින් ඒ උතුම් ධම්මග නියැලෙන්නට අදිෂ්ඨානයේ හිතේ ඇති කරගෙන වීරයේ සඳහා යොදවන්නට අප සියලු දෙනාටම ඔබ වහන්සේගේ අනුශාසනාව හේතුවක් වුණා ස්වාමීන් වහන්සේ. ඒ මග නියැලෙන්නට අපව යොමු කරමින් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ගුණ සමුදායත්, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයක්, ඒ තුල හික්මුණු උතුම් වූ මනුෂ්‍ය භාවයක් හිමි කරගෙන එතුලින්ම ජීවිතයට යථාර්ථය කියා දෙන්නට එදා පටන් මේ දක්වා පැවතෙනා වූ මහා සංඝරත්නය කෙරෙහි අපරිමිත ගෞරවයක් අපේ හිතේ ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඒ සියලු ගුණයන් තුලින් මේ අපේ සිත් සුවපත් කළ උතුම් දහම් අමා මිහිර අපට ලං කළ ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ඔබ වහන්සේට ලැබේ.